ආයිබෝවන් නමස්තේ. හින්දි විත් සුගන්ධි channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම සුගන්ධි කුලසිංහ. ඉතින් ඔන්න ඔබ සියලු දෙනාම කියලා තිබ්බනේ අපිට මන්තන් පොතේ පාඩම් කියලා දෙන්න කියලා. ඊට පස්සේ මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවා ඔබට මොනවාද අවශ්‍ය පාඩම් කියලා. ඉතින් ගොඩාක් දෙනෙක් ඒගොල්ලන්ට අමාරු පාඩම් කියලා තිබ්බා. ඉතින් මම එකින් එක දැන් ඔබේ අමාරු පාඩම් කියලා දෙමිනුයි ඉන්නේ. හරි. ඔබ සියලු දෙනාම කියා තිබුණානේ කල් नहीं आज කියන පාඩම කියලා දෙන්න කියලා. ඉතින් මම අද සූදානම් වෙන්නේ කල් नहीं आज කියන පාඩම කියලා දෙන්න. ගොඩාක් ලස්සන රසවත් පාඩමක්. ඉතින් අපි යමු ඒ පාඩමට. මේ පාඩමේ අපහසු තැන් තිබුණොත් පාටින් කමෙන්ට් කරන්න. මම තවත් සරල කරලා ඔබට කියලා දෙන්නම්. අද අපි කතා කරන්නේ මන්තන් හින්දි පාඨාවලියේ පොතේ තියෙන 22 වෙනි පාඩම. මේ පාඩම කියලා දෙන්න කියලා ඔබ සියලු දෙනාම මගෙන් ඉල්ලා සිටියා. මේ පාඩම තමයි කල් नहीं आज. මේකේ තේරුම නම් හරිම ලේසි. කල් කියන්නේ හෙට, नहीं කියන්නේ නැහැ, එහෙම නැත්නම් නෙවෙයි, ආජ් කියන්නේ අද. එතකොට මෙහි තේරුම තමයි හෙට නොවේයි අද. ඉතින් මේ පාඩම දැන් මේ පාඩම මම ඔබට කියලා දෙනකොට අනිත් පාඩම් වගේ චිත්‍රයක් නෙමෙයි මවා ගන්න ඕනි. ඔබ හිතන්න ඔබ වේදිකා නාට්‍යයක් බලනවා කියලා. එතකොට ඔන්න දැන් ඔබ වේදිකා නාට්‍යයක් බලනවා නම් ඔබ වේදිකාව දිහා බලාගෙන ඉන්නකොට ඔන්න වේදිකාවේ තිරය ඇරෙනවා, නළු නිලියෝ එනවා, ඊට පස්සේ ජවනිකාව ඉවර වෙනවා, ඊට පස්සේ ආයි වෙනම ජවනිකාවක්, ආයේ තිරය ඇරෙනවා, තිරය වැහෙනවා. මේ විදිහටනේ වේදිකා නාට්‍ය තියෙන්නේ. ඉතින් මේ කතාවන් එක වේදිකා නාට්‍යයක්. හරි, ඊළඟට ඔබ මතක තබා ගත යුතු දේ තමයි ඔබ අහලා ඇති රාමායනය සහ මහාභාරත කියලා ජනකතා දෙකක් ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ සහ එම කතා දෙක අපේ කනටත් ගොඩක් හුරුයි. ශ්‍රී ලාංකික අපින් මේ කතාන්දර දෙක ගැන අහලා තියෙනවා. ඉතින් මේ කතාන්දර දෙකෙන් අපිට ගොඩාක් සමීප රාමායනයනේ. මොකද අපේ රාවණත් මේ කතාන්දරේ ඉන්නවනේ. ඒක නිසා අපිට ගොඩාක් සමීප රාමායනය. රාමායනයට පස්සේ ඉන්දියාවේ සිදු වුණු එක්තරා යුද්ධයක් සම්බන්ධ කරගෙන තමයි මේ මහාභාරත කියන ජනකතාව ගොඩනැගෙන්නේ. එතකොට මුලින්ම සිදු වුණේ රාම රාවණගේ යුද්ධය. ඊට පස්සේ තමයි මේ මහාභාරත යුද්ධය සිදු වුණේ. මේ මහාභාරත යුද්ධය සිදු වුණේ කෞරව සහ පාණ්ඩවයන් අතර තමයි මෙම යුද්ධය සිදු වුණේ. සමහර විට ඔබ මේ වෙද්දි මහාභාරත කතාව දන්නවා ඇති, නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මම ඒ නිසා දන්න නොදන්න සියලු දෙනාටම තේරෙන්න මෙන්න මේ විදිහට කියන්නම්. ඉතින් කෞරවයන් සහ පාණ්ඩවයන් අතර තමයි මෙම යුද්ධය ඇති වුණේ. එතකොට මේ පාණ්ඩවයන්ගේ සහෝදරයන් 5 දෙනෙක් ඉන්නවා. මේ සහෝදරයන් 5 දෙනා තමයි මෙම මහාභාරත යුද්ධය ජයග්‍රහණය කරන්නේ. මෙම යුද්ධය ජයග්‍රහණය කරලා ඔවුන් හස්තිනාපුර කියන ප්‍රදේශයේ රාජ්‍ය පාලනය කරනවා. එතකොට මේ පාණ්ඩවයන් 5 දෙනාට සහෝදරයන් 5 දෙනෙක් අයිති වෙනවා. ඒ සහෝදරයන් 5 දෙනාගේ නම තමයි යුධිෂ්ඨිර, භීම්, අර්ජුන්, නකුල්, සහදේව. දැන් මම ඔබට කිව්වනේ මේ පාණ්ඩවයන් යුද්ධය ජයග්‍රහණය කරලා හස්තිනාපුර කියන ප්‍රදේශයේ තමයි රාජ්‍ය පාලනය කරන්නේ. මේ සහෝදරයන් 5 දෙනාගෙන් හස්තිනාපුර රාජ්‍ය පාලනය කරන්නේ යුධිෂ්ඨිර කියන සහෝදරයා. දැන් ඔන්න යුධිෂ්ඨිර තමයි මහරජතුමා. මේ යුධිෂ්ඨිර කියන රජතුමා රාජ්‍ය පාලනය කරන කාලේ සිදුවෙච්චි එක සිද්ධියක් තමයි මේ කතාවේ තියෙන්නේ. ඔබට පේනවා ඇති මුලින්ම තියෙන්නේ පාත්‍ර පරිචය කියලා. ඒ කියන්නේ එම චරිතවල විස්තර. දැන් මුලින්ම ඉන්නේ යුධිෂ්ඨිර. යුධිෂ්ඨිර කියලා කියන්නේ ඔබට පේනවා ඇති හස්තිනාපුරේ රාජා. දෙවනියට ඉන්නේ භීම්. භීම් කියන්නේ යුධිෂ්ඨිරකා භායි. දැන් මම කිව්වනේ පාණ්ඩවයන්ට සහෝදරයන් 5 දෙනෙක් අයිති වෙනවා කියලා. එතකොට එක්කෙනෙක් තමයි යුධිෂ්ඨිර, එක්කෙනෙක් තමයි භීම් කියලා කියන්නේ. ඔන්න එක සහෝදරයෙක් මේ කතාවේ ඉන්නවා. ඊළඟ කෙනා තමයි සහදේව. සහදේව කියලා කියන්නේ මේ යුධිෂ්ඨිරගේ භායි, යුධිෂ්ඨිරකා භායි. එතකොට ඔන්න සහෝදරයෝ 5 දෙනාගෙන් සහෝදරයෝ 3 දෙනෙක්
මේ කතාවේ ඉන්නවා. ඊළඟට තියෙනවා බ්‍රාහ්මන් කියලා. බ්‍රාහ්මන් නගර නිවාසී. එතකොට මේ කතන්දරේ එක බ්‍රාහ්මණ කෙනෙක් ඉන්නවා. මේ බ්‍රාහ්මණයා නගරවැසියෙක්. බ්‍රාහ්මණ කියන්නේ කවුද? ඉන්දියාවේ එක පෙළපතක් තියෙනවා. එය බ්‍රාහ්මණ පෙළපත. ඔබ කතාන්දරවල චිත්‍රපටිවලත් ඕනෑ තරම් දැකලා ඇති. සමහර වෙලාවට සුදු පාට නිකන් ඇඳුමක් ඇඳගෙන පොඩි නූලක් උරහිසෙන් දාලා සමහර අය කොණ්ඩේ තට්ටෙත් හොඳටම සමහර අයගේ පිටිපස්සෙන් චූටි කොණ්ඩ කරලක් වගේ එකක් ඉතුරු වෙන්න තියෙනවා. මෙයාලා තමයි බ්‍රාහ්මණයි කියලා කියන්නේ. හැබැයි වර්තමානයේ නම් ඒ අතීතයේනේ. වර්තමානයේ නම් මේ බ්‍රාහ්මණය ඒ විදිහටම අඳින්නේ පළඳින්නේ නැති වුණත් ඒ සිරිත් විරිත් වලට අනුව ජීවත් වෙනවා. ඊළඟට තියෙනවා කාල් කියලා. කාල් කියලා කියන්නේ කාලය. මහා භාරත් යුද්ධකේ බාත්. දැන් මම ඔබට කිව්වනේ මහා භාරත් කියලා යුද්ධයක් ඇති වෙනවා. ඒ යුද්ධය ඇති වෙන්නේ කෞරවයන් සහ පාණ්ඩවයන්ගේ අතර. ඊට පස්සේ පාණ්ඩවයන් තමයි මේ යුද්ධය ජයග්‍රහණය කරන්නේ. යුද්ධය ජයග්‍රහණය කළා මේ හස්තිනාපුර කියන ප්‍රදේශය පාලනය කරන්නේ පාණ්ඩවයන්. ඊට පස්සේ මේ යුද්ධයෙන් පස්සේ තමයි මේ සිදුවීම ඇති වෙන්නේ. ස්ථාන් දීලා තියෙන්නේ හස්තිනාපුර කියලා. මේ ප්‍රදේශයේ නම තමයි හස්තිනාපුර. එතකොට මේ ස්ථානයේ තමයි මෙම සිදුවීම සිදු වෙන්නේ. හරි. දැන් හැමෝම කිව්ව මේ කතාව තේරෙන්නේ නැහැ කියලානේ. ඔන්න දැන් අද මම සූදානම් වෙන්නේ මට පුළුවන් තරම් සරල කරලා ඔබට මේ කතාව කියලා දෙන්න. रात्रि का दूसरा पहर हस्तिनापुर के एक कक्ष में एक सिंहासन है. रात्रि කියලා කියන්නේ රෑ. दूसरा කියන්නේ දෙක. එහෙම නැත්නම් දෙවනි. පහර කියලා කියන්නේ යාමය. එතකොට රාත්‍රියේ දෙවන යාමය हस्तिनापुर के एक कक्ष में. ඒ කියන්නේ हस्तिनापुर කියන ප්‍රදේශයේ එක කාමරයක एक सिंहासन है. එක සිංහාසනයක් තියෙනවා. फर्श पर मखमली कालीन बिछा हुआ है. फर्श කියලා කියන්නේ බිම, මක්මලී කියලා කියන්නේ විල්ලුද, කාලීන් කියලා කියන්නේ පලස්. ඒ කියන්නේ අපි කාපට් කියලා කියන්නේ. බිචා හුවා හේ අතුරලා තියෙනවා. මොකද්ද? පොළවේ විල්ලුද පලස් අතුරලා තියෙනවා. दरवाजों पर रेशमी पर्दे तथा कक्ष में कलात्मक वस्तुएं सजी हुई है. दरवाजों पर දොරවල් වල රේෂ්මී पर्दे ඒ කියන්නේ සිල්ක් තිර තතා සහ කක්ෂමේ මේ කාමරයේ කලාත්මක වස්තුවෙන් ඒ කියන්නේ කලාත්මක වස්තු වලින් सजी हुई है සරසලා තියෙනවා. महाराज युधिष्ठिर सिंहासन के सामने टहल रहे हैं. महाराज युधिष्ठिर මහරජතුමා सिंहासन ඒ කියන්නේ සිංහාසනය के सामने ඉදිරියේ टहल रहे हैं සක්මන් කරමින් ඉන්නවා. कक्ष में एक और भीम श्रद्धा की मुद्रा में खड़े हुए हैं. कक्ष में एक और ඒ කියන්නේ මේ කාමරයේ එක් පසෙක भीम කියන්නේ කවුද? මේ යුධිෂ්ඨිරගේ සහෝදරයෙක්. श्रद्धा की मुद्रा ඒ කියන්නේ ගෞරවාන්විත ඉරියව්වකින් खड़े हुए हैं හිටගෙන ඉන්නවා. ඔන්න දැන් මේ කතාවට කලින් මේ පරිසරය වර්ණනා කරලා තියෙනවා. මොකද්ද වර්ණනා කරලා තියෙන්නේ? මොන වගේ වෙලාවක්ද? වෙලාව තමයි මේ රාත්‍රියේ දෙවන යාමය. ඒ කියන්නේ ගොඩාක් රෑ වෙලා. ඒ වගේම දැන් මේ කාමරය මේ රජතුමා ඉන්න තැන ඔවුන් වර්ණනා කරලා තියෙනවා. කොහොමද? බිමට විල්ලුද පලස් දාලා, ඊට පස්සේ මේ සිල්ක් තිර දාලා, ඒ වගේම ලස්සන වස්තු වලින් මේ කාමරය සරසලා, ඔන්න සිංහාසනයක් තියෙනවා. රජතුමා සිංහාසනය ඉදිරියේ සක්මන් කරනවා. ඊට පස්සේ ඔන්න මේ කාමරයේම එක පසෙක රජතුමාගේ සහෝදරයෙක් ඉන්නවා. රජතුමාගේ සහෝදරයා දැන් රජතුමා ළඟ ඉන්න ඉතාමත් ගෞරවාන්විත ඉරියව්වකින් හිටගෙන ඉන්නවා. දැන් ඔබ දැකලා ඇති බොඩිගාඩ් කෙනෙක් කියලා හිතමුකෝ. කොහොමද හිටගෙන ඉන්නේ? හර්ම ගෞරවයෙන්. අන්න ඒ වගේ මුද්‍රාවකින් මේ බීමුත් මේ කාමරේ හිටගෙන ඉන්නවා. මං හිතනවා දැන් මේ වෙනකොට ඔබට ඒ සියල්ලම ඔබේ හිතේ මැවිලා ඇති කියලා. युधिष्ठिर भाई भीम, कृष्ण की सहायता से हमने महाभारत के युद्ध में विजय प्राप्त की.
किंतु इस क्षणभंगुर राज्य के लिए हमने अपने बंधुओं को रक्त की नदी में डुबा दिया. ඔන්න දැන් යුධිෂ්ඨිර් තමන්ගේ ඒ කාමරේ මම කිව්වනේ බීම් ඉන්නවා කියලා. ඒ කියන්නේ තමන්ගේ එක සහෝදරයෙක්. දැන් රජතුමා මං කීවනේ කලින්ම දැන් මේ සිංහාසනේ ඉදිරිපිට සක්මන් කර කර ඉන්නවා කියලා. ඔන්න රජතුමා දැන් කල්පනා කරලා මේ සක්මන් කර කර කල්පනා කරපු දේ තමන්ගේ සහෝදරයාට කියනවා. भाई भीम सहोदर भीम श्री कृष्ण කියලා කියන්නේ කවුද? අපේ कृष्ण देवियන්ගේ. श्री कृष्ण की सहायता से कृष्ण देवियන්ගේ සහයෝගයෙන් हमने අපි විසින් महाभारत මේ महाभारत කියන යුද්ධ මේ महाभारत යුද්ධයෙන් විජය ජයග්‍රහණය પ્રાપ્ત की ජයග්‍රහණය ලබා ගත්තා. සහෝදර බ්‍රීම් අපි कृष्ण देवियන්ගේ ඒ කියන්නේ ශ්‍රී කෘෂ්ණගේ සහයෝගයෙන් මේ මහාභාරත යුද්ධයෙන් ජයග්‍රහණය කළා. කින්තු නමුත් ශ්‍රණභංගුර් ඒ කියන්නේ මොකද්ද? ෂණයෙන් විනාශ වෙන. එහෙම නැත්නම් අල්පකාලීන්. ඒ කියන්නේ දැන් මේ ලෝකයේ කිසි දෙයක් ස්ථිර නෑනේ. ඉතින් හැමදේම ඊටාම ෂණයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. අපි හිතමු මේ රාජ්‍යම තව කවුරු හරි ඇවිල්ලා ආක්‍රමණය කරොත් ඒ රාජ්‍ය ඉතාමත් ඉක්මනට විනාශ වෙලා යනවා. ඉතින් මේ ෂණයෙන් විනාශ වෙලා යන රාජ්‍ය කේලියේ රාජ්‍ය සඳහා हमने අපි විසින් අපේ බන්දුවෝ ඒ කියන්නේ බැඳීම් එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් අපේ සහෝදරයන්ගේ කෝ රක්ත කී නදීමේ ඒ කියන්නේ මොකද්ද? මේ රක්ත කියලා කියන්නේ ලේ. එතකොට ලේ ගංගාවක මේ ලේ ගංගාවක ඩුබානා කියන්නේ මොකද්ද? මේ අපි ගිල්ලනවා. එතකොට ගිල්ලලා දැම්ම කියලායි කියන්නේ. ඔහු පසුතැවෙනවා. රජතුමා පසුතැවෙනවා මේ ක්ෂණකයෙන් විනාශ වෙලා යන රාජ්‍ය සඳහා අපි අපේ සහෝදර බැඳීම් ලේ ගංගාවක ගිල්ලලා දැම්මා. දැන් යුද්ධයක් කරද්දී මිනිස්සු ගොඩක් මැරෙනවානේ. ඉතින් ඒක නිසා ගොඩාක් මේ යුද්ධය නිසා මැරුණා. ඉතින් ඒ ගැන රජතුමා පසුතැවෙනවා. රජතුමා හිතනවා මේ දේවල් නිසා මම මිනිස්සු ගොඩක් මැරුණා මේ යුද්ධය නිසා. ඒ නිසා රජතුමා ගොඩාක් පසුතැවෙලා තමයි තමන්ගේ සහෝදරයට මේ අදහස කියන්නේ. ठंडी सांस भरकर हम सोचते थे कि अब हम जंगल में जाकर प्रभु की प्रार्थना में अपने जीवन के शेष दिन व्यक्त करेंगे, किंतु माता कुंती ने हमें कर्तव्य की शिक्षा दी. ठंडी सांस भरकर एक यानी सुसुमक हेलला में දැන් යුධිෂ්ඨිර් කියනවා हम सोचते थे. දැන් මෙතන हम කියලා කියන්නේ ඇයි? हम කියලා කියන්නේ මේ हम කියන්නේ දැන් බහුවචනයි අපි කියන අර්ථයෙන්නේ. නමුත් මෙතනදී हम කියලා භාවිතා කරලා තියෙන්නේ ඒක වචන අර්ථයෙන්. ඒ කියන්නේ මම කියලා කියන්න තමයි हम කියලා භාවිතා කරලා තියෙන්නේ. දැන් අපි සිංහලෙනුත් වෙලාවකට කියනවානේ අපි නම් දන්නේ නැහැ කියලා. හැබැයි එහි අර්ථය අපි නෙමෙයි මම නම් දන්නේ නැහැ කියන එකනේ. ඒ වගේ තමයි මෙතනදී हम කියලා කියන්නේ මම කියන අර්ථයෙන්. එතකොට हम सोचते थे ඒ කියන්නේ මම හිතුවේ अब. දැන් हम जंगल में जाकर ඒ කියන්නේ මම දැන් කැලේට ගිහිල්ලා प्रभु की प्रार्थना में प्रभु කියන්නේ දෙවියන් ප්‍රාර්ථනා කරනවා කියන්නේ යදිනවා කියලා. එතකොට මම දැන් මේ හිටියේ කැලේට ගිහිල්ලා දෙවියන්ව යදින්න. අපේ ජීවන के මගේ ජීවිතයේ शेष दिन ඒ කියන්නේ ඉතුරු දින ටික ඉතුරු දවස් ටික व्यतीत करेंगे ඒ කියන්නේ ගත කරනවා කියලා. දැන් එහි තේරුම තමයි දැන් යුධිෂ්ඨිර් හුස්මක් පිට කළා කියනවා මම හිතුවේ කැලයට ගිහිල්ලා දෙවියන්ට වැඳුම් පිදුම් කරගෙන මගේ ජීවිතයේ ඉතුරු දවස් ටික ගත කරනවා කියලා. කින්තු නමුත් මාතා කුන්ති ඒ කියන්නේ කුන්ති කියන අම්මා නේ हमें कर्तव्य की शिक्षा दी. ඒ කියන්නේ මේ කුන්ති කියන අම්මා ඔහුට ඒ කියන්නේ हमें කියන්නේ මට कर्तव्य की शिक्षा दी. ඒ කියන්නේ යුතුයකමක් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ
දැන් ඔහුට වනයට ගිහිල්ලා දෙවියන්ට යාඥා කරමින් දෙවියන් නමදිමින් වනයේ ඔහුගේ ජීවිතය ඉතුරු දවස් ටික ගත කරන්න අවශ්‍ය වුණත් මේ කුන්ති කියන මාතාව ඔහුට එක යුතුයකමක් බාර දීලා තියෙනවා. इसलिए मैंने राज्याधिकार स्वीकार कर प्रजा की सेवा करने का व्रत लिया है. इसलिए එම නිසා मैंने මම විසින් राज्याधिकार ඒ කියන්නේ රාජ්‍යයේ අයිතිය ස්වීකාර කර ඒ කියන්නේ පිළිගෙන ප්‍රජා की सेवा ඒ කියන්නේ මේ ජනතාවට සේවාව කරන එක කිරීමට व्रत लिया है. ඒ කියන්නේ කැප වෙනවා. එහෙම නැත්නම් පොරොන්දු වුණා. ඒ කියන්නේ මොකද්ද? දැන් මොහුට කැලේට යන්න අවශ්‍ය වුණත් මේ කුන්ති කියන මාතාව පැහැදිලි කරෙන් පස්සේ මේ යුධිෂ්ඨිර මොකද කරේ? මේ රාජ්‍යයේ අයිතිය බාර අරගෙන මේ රාජ්‍යයේ ඉන්න ජනතාවට සේවයක් කරනවා කියලා මේ කුන්ති මාතාවට පොරොන්දු වෙලා තියෙනවා. भीम भैया कर्तव्य तो सदैव ही स्वीकार करना चाहिए और ऐसे नगर निवासियों की सेवा करना हमारा कर्तव्य ही होना चाहिए. දැන් මේ කාමරේ හිටියේ යුධිෂ්ඨිර සහ भीम. දැන් भीम උත්තර දෙනවා भैया අයියා कर्तव्य तो सदैव ही स्वीकार करना चाहिए. ඒ කියන්නේ कर्तव्य කියන්නේ යුතුයකම්. යුතුයකම් නම් සදේව සම විටම ස්වීකාර කරනවා කියන්නේ පිළිගන්න. කරනා चाहिए පිළිගන්න අවශ්‍යයි. අයියා යුතුයකම් නම් හැම වෙලේම පිළිගන්න අවශ්‍යයි. और සහ ऐसे ඒ විදිහට නගර නිවාසියෝන් නගර වැසියන්ට සේවා කරන සේවය කිරීම हमारा අපේ कर्तव्य ही होना चाहिए යුතුයකමම විය යුතුයි. ඔන්න දැන් බීම අයියට කියනවා අයියේ හැම වෙලේම අපි අපේ යුතුයකම් පිළිගන්න ඕනේ. එතකොට මේ නගර වාසීන්ට සේවය කිරීම අපේ යුතුයකමක් කියලා මේ බීම් युधिष्ठिर කියනවා. युधिष्ठिर हिंसा और सेवा इन दोनों में कितना विरोध है भाई, किंतु मेरे नगर निवासी चाहते हैं तो उनकी इच्छाओं की अवहेलना भी नहीं होना चाहिए. सहदेव का प्रवेश. हिंसा और सेवा इन दोनों में कितना विरोध है. हिंसा කියලා කියන්නේ ප්‍රචණ්ඩත්වය. එහෙම නැත්නම් හිංසා කිරීම. और सह सेवा කිරීම. इन दोनों में මේ දෙකේ कितना කොපමණ විරෝධ है. විරෝධයක් තියනවාද भाई සහෝදරයා. දැන් යුධිෂ්ඨිර භීමට කියනවා සහෝදරයා ප්‍රචණ්ඩත්වයේ සහ සේවා කිරීමේ මේ දෙකේ කෙතරම් විරෝධත්වයක් තියනවද? ඒ කියන්නේ මේ දෙක ඇතුලේ කොතරම් විරෝධයක් තියනවද කියලායි කියන්නේ. ප්‍රචණ්ඩත්වයයි සේවා කරනවයි කියන්නේ පරස්පර විරෝධී දෙකක්. किंतु නමුත් मेरे नगर निवासी නමුත් මගේ නගරවාසීන් चाहते हैं අවශ්‍ය නම් තෝ කියලා කියන්නේ නම් කියන්නේ. එතකොට මගේ නගරවාසීන්ට අවශ්‍ය නම් උන්කී ඉච්ඡාओं की ඒගොල්ලන්ගේ අවශ්‍යතා අවහෙලනා ඒ කියන්නේ හෙලා දකිනවා भी नहीं होनी चाहिए හෙලා දකින්න අවශ්‍ය නැහැ. අවහෙලනා කියන එකට තව විස්තර කරනවා නම් ඒ කියන්නේ නොසලකා හරිනවා කියලා. මම නොසලකා හරින්නේ නැහැ කියලායි ඔහු කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් ප්‍රචණ්ඩත්වය ඒ කියන්නේ හිංසා කරනවා. මේකයි සේවා කරනවායි කියන්නේ හරිම වෙනස් දෙකක්. එතකොට මේ ප්‍රචණ්ඩත්ව කරන තරම් සේවා කරන එක ලේසි නැහැනේ. ඉතින් ඕක කියන්නේ මේ දෙක ගොඩාක් පරස්පර විරෝධී. නමුත් මගේ මේ නගරේ ඉන්න නගර වාසීන්ට මම ඔවුන්ට සේවා කරන එක ඔවුන් මගෙන් බලාපොරොත්තු වෙනවා නම් මම ඒ දේ නොසලකා හරින්නේ නැහැ කියලා තමයි යුධිෂ්ඨිර භීමට කියන්නේ. එතකොට වරහන් ඇතුලේ තියෙනවා සහදේවකා ප්‍රවේශ. ඔන්න ඒ වෙලාවේ සහදේව කියන සහෝදරයා ප්‍රවේශ වෙනවා. එතනට එනවා. දැන් කාමරයේ ඇතුලේ මේ වෙනකන් හිටියේ කවුද? යුධිෂ්ඨිර සහ භීම. ඔන්න දැන් සහදේව එතනට ආවා. සහදේව එතනට ඇවිල්ලා කියනවා हस्तिनापुर के सम्राट की जय. एक ब्राह्मण देवता आपके दर्शन करना चाहते हैं. ඔන්න සහදේව ඇවිල්ලා කියනවා हस्तिनापुर के सम्राट की जय. ඒ කියන්නේ
हस्तिनापुर वल अधिराज्‍යයට ජය වේවා. एक ब्राह्मण देवता ये කියන්නේ එක බ්‍රාහ්මණයෙක් आपके दर्शन करना चाहते हैं. ඒ කියන්නේ මොකක්ද? එක බ්‍රාහ්මණ කෙනෙක්ට ඔබව හමු වීමට අවශ්‍ය වෙලා තියෙනවා කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. युधिष्ठिर, इस समय अब तो दिन का कार्य समाप्त हो गया. किसी से बहन करने का समय नहीं है. ඔබට මතක ඇති මම පාඩම පටන් ගත්තෙම කිව්වා මේ කාලය තමයි මේ රාත්‍රියේ දෙවන යාමයේ සිදුවෙන සිදුවීමක් ගැන තමයි අපි මේ කතාවේදී ඉගෙන ගන්න කියලා. එතකොට දැන් රාත්‍රියේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් යුධිෂ්ඨිර කියනවා හරිම පුදුමයෙන් වගේ. ඉස්සමය ඒ කියන්නේ මේ වෙලාවේ අප්තෝ දැන් නම් दिन का कार्य ඒ කියන්නේ දවසේ වැඩකටයුතු සමාප්ත हो गया අවසන් වුණා. किसी से කවුරුවත් එක්ක भेन करना ඒ කියන්නේ කවුරුවත් බැහැ දැකීමේ සමය नहीं है. මේ කවවත් බැහැ දකින වෙලාව නෙමෙයි කියලා යුධිෂ්ඨිර මේ රජතුමා සහදේවනේ ආවේ සහදේවට කියනවා. सहदेव, किंतु वे ब्राह्मण देवता अत्यंत उत्सुक है और कुछ चिंतित भी दिखाई पड़ते हैं. සහදේව දැන් සහදේව තමයි මේ සහදේව කියන මල්ලි තමයි පණිවිඩය අරගෙන ආවේ. ඊට පස්සේ ඔහු රජතුමාට පිළිතුරු දෙනවා මේ කින්තු නමුත් වේ බ්‍රාහ්මණ දේවතා ඒ කියන්නේ ඒ බ්‍රාහ්මණයා අත්‍යන්ත කියන්නේ ගොඩක්. එහෙම නැත්නම් ඉතාමත් උත්සුක है ඒ කියන්නේ කුතුහලයෙන් ඉන්නවා. or සහ කුච් චින්තිත් ඒ කියන්නේ ටිකක් ලතවිල්ලකින් भी ලතවිල්ලකිනුත් දිखाई पड़ते हैं ඒ කියන්නේ පේන්න තියෙනවා. ඔන්න දැන් සහදේව කියනවා ඒ උනාට ඒ බ්‍රාහ්මණයා ඉතාමත් කුතුහලයකින් සහ ලතවිල්ලකින් ඉන්නවා කියලා පේන්න තියෙනවා කියලා යුධිෂ්ඨිරට කියනවා. ඊට පස්සේ යුධිෂ්ඨිර කියනවා උන්කා පරිචය. ඔන්න එතකොට යුධිෂ්ඨිර කියන්නේ රජතුමා කියනවා උන්කා පරිචය ඒ කියන්නේ ඔහු පිළිබඳව විස්තර. එහෙම නැත්නම් ඔහු පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා කියනවා. सहदेव विशेष परिचय तो उन्हें नहीं दिया. उनसे यही ज्ञात हुआ कि वे हस्तिनापुर के एक दीन ब्राह्मण हैं और बहुत दुखी हैं. ඔන්න සහදේව ඊට පස්සේ උත්තර දෙනවා विशेष परिचय ඒ කියන්නේ විශේෂ හැඳින්වීමක් तो उन्होंने नहीं दिया. විශේෂ හැඳින්වීමක් නම් එතුමා විසින් කළේ නැහැ. එතුමාගෙන් මෙය අවබෝධ වුණා. ඒ තමයි हस्तिनापुर ඔහු हस्तिनापुर වල ඉන්න एक दीन ब्राह्मण ඒ කියන්නේ ඔහු हस्तिनापुर වල ඉන්න එක දිලිඳු බ්‍රාහ්මණ කෙනෙක්. और සහ बहुत दुखी है ගොඩක් දුකටපත් වෙලා තමයි ඉන්නේ. දැන් යුධිෂ්ඨිර ඒ කියන්නේ මේ රජතුමා අහනවා ඔහු පිළිබඳව විස්තරයක් කියන්න කියලා. එතකොට සහදේව කියනවා මම ඔහු පිළිබඳව විශේෂ විස්තරයක් නම් ඔහු මට කිව්වේ නැහැ. නමුත් මට මේක අවබෝධ වුණා ඔහු හස්තිනාපුර වල ඉන්න එක දිලිඳු බ්‍රාහ්මණ කෙනෙක් සහ ඔහු ගොඩක් දුකින් ඉන්නේ කියලා අවබෝධ වුණා කියලා මේ සහදේව කියනවා. युधिष्ठिर दुखी है क्या चाहते हैं. ඔන්න युधिष्ठिर අහනවා දුකින් क्या चाहते हैं मनोद अवश्य. सहदेव पूछने पर वे कुछ नहीं बताते वे आपसे निवेदन करना चाहते हैं. और එතකොට सहदेव කියනවා पूछने पर कुछ नहीं बताते ඒ කියන්නේ අහුවට මොකුත් කියන්නේ නැහැ. वे ඔහු आपसे ඔබත් එක්ක නිවේදන් කරනවා ඒ කියන්නේ ඔබට පවසන්න चाहते हैं අවශ්‍යයි කැමැත්තෙන් ඉන්නවා. ඒ සහදේව කියනවා ඔහු ඇහුවට මොකුත් කියන්නේ නැහැ. ඔහු ඔබට පවසන්න අවශ්‍යතාවයෙන් තමයි ඉන්නේ කියලා සහදේව රජතුමාට කියනවා. युधिष्ठिर ऐसा क्या बात हो सकती है. हमने अपनी विजय में ब्राह्मणों का यथोचित सम्मान किया है. उनके दुखी होने का कोई कारण नहीं होना चाहिए. දැන් සහදේව කියනවනේ මට කිසි දෙයක් කියන්නෙත් නෑ මේ බ්‍රාහ්මණයා ටිකක් දුකින් ඉන්නේ එහෙම කියලා. දැන් ඔන්න රජතුමා ටිකක් හිතනවා. රජතුමා හිතනවා යුධිෂ්ඨිර කියනවා ऐसी क्या बात हो सकती है. ඒ කියන්නේ ඒ විදිහේ මොන කාරණයක් විය හැකිද. हमने अपनी विजय में ඒ කියන්නේ අපි අපේ ජයග්‍රහණයෙන් පස්සේ ब्राह्मणों का यथोचित सम्मान ඒ කියන්නේ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය නිසි ගෞරවය
කියා හේ ඒ කියන්නේ කළා. ඒ කියන්නේ මොකද්ද? අපි අපේ ජයග්‍රහණයෙන් පස්සේ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය නිසි ගෞරවය ලබා දුන්නා. උන්ගේ දුකී होने का ඔහුට දුක් වෙන්න कोई कारण नहीं होना चाहिए. ඒ නිසා ඔහුට දුක් වෙන්න නම් කිසිම කාරණයක් තිබිය යුතු නැහැ කියලයි මේ යුධිෂ්ඨිර හිතන්නේ. ඒ කාලේ රාජතුමෙක්ගේ ඒ තිබ්බ එකම සතුට තමයි තමන්ගේ රටවැසියන් සතුටින් ඉන්න එක. එතකොට යුධිෂ්ඨිර හිතනවා දැන් බ්‍රාහ්මණ කෙනෙක් මාව හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. මොකද්ද දන්නේ කාරණේ? හැබැයි අපි මේ යුද්ධ දිනුවෙන් පස්සේ අපි බ්‍රාහ්මණයන්ට අවශ්‍ය නිසි ගෞරවය ලබා දුන්නා. ඉතින් ඒක නිසා ඔහුට දුක් වෙන්න නම් කිසිම කාරණයක් නොතිබිය යුතුයි කියලා යුධිෂ්ඨිර හිතනවා. बहन तो थोड़ी देर के लिए उन्हें बुला लीजिए. ඔන්න දැන් බීම් ඒ කියන්නේ මේ පණිවිඩය ගෙනාපු මල්ලි නෙමෙයි කාමරයේ මුලින් ඉඳන්ම රජතුමාත් එක්ක හිටපු සහෝදරයා තමයි මේ කතා කරන්නේ. ඒ සහෝදරයා කියනවා තෝ එහෙනම් थोड़ी देर के लिए ටික වෙලාවකට උන්හේ ඔහුව බුලා लीजिए අඬ ගහන්න. එහෙනම් ටික වෙලාවක් සඳහා ඔහුට අඬ ගහන්න කියලා මේ බීම් කියනවා. युधिष्ठिर ठीक है सहदेव उन्हें बेच दो. ඔන්න ඊට පස්සේ युधिष्ठिर ඒ කියන්නේ අපේ රජතුමා කියනවා ठीक है सहदेव හොඳයි සහදේව उन्हें बेच दो. එතුමාව එවන්න කියලා කියනවා. ඊට පස්සේ සහදේව කියනවා जो आज्ञा වරහන් ඇතුළේ තියෙනවා ප්‍රස්ථාන කියලා. දැන් ඊට පස්සේ මේ සහදේව කියන සහෝදරයා ඒ කියන්නේ මේ පණිවිඩය අරගෙන ආපු සහෝදරයා කියනවා जो आज्ञा. ඒ කියන්නේ මොකද්ද? ඔබේ අනට කීකරුව අන කිරීමට අනුව කියලා ඔහු පිටව යනවා. ඊට පස්සේ युधिष्ठिर ඒ කියන්නේ රජතුමා भीम अपने शासन में किसी भी नागरिक को दुखी नहीं रहना चाहिए. सहदेव के साथ ब्राह्मण आगंतुक का प्रवेश. මේ युधिष्ठिर කොයිතරම් හොඳ රජ කෙනෙක්ද කියලා කියනවා නම් මේ රජතුමාට දැන් හිතනවා මේ බ්‍රාහ්මණයා දුකෙන් ඉන්නවා කිව්වෙන් පස්සේ රජතුමාට පොඩි පසුතැවිල්ලක් ඇති වෙනවා. අනේ මගේ නගරවාසීන් දුකින් නේද කියලා. ඊට පස්සේ युधिष्ठिर කියන්නේ මේ රජතුමා කියනවා भीम කියන්නේ ඒ කාමරේ හිටපු අනිත් සහෝදරයාගේ නම. अपने शासन में අපේ පාලන කාලයේදී කිසිම नागरिक को ඒ කියන්නේ නගර වැසියෙක්ට දුකී नहीं रहना चाहिए. කිසිම නගර වැසියෙක් දුක් නොවිය යුතුයි කියලායි කියන්නේ. ඒ කියන්නේ රජතුමා කියනවා බීම් අපි මේ නගරය පාලනය කරන කාලය තුර කිසිම නගර වැසියෙක්ට දුකක් නොවිය යුතුයි කියලා කියනවා. ඔන්න ඒ වෙලාවේ සහදේව ඒ කියන්නේ අනිත් සහෝදරයා ඒ කියන්නේ පණිවිඩය ගෙනාපු සහෝදරයා සමග බ්‍රාහ්මන් ඒ කියන්නේ මේ බ්‍රාහ්මණයාගේ බ්‍රාහ්මණ ආගන්තුක ඒ කියන්නේ ආගන්තුකයට විදියට පැමිණි බ්‍රාහ්මණයාගේ ප්‍රවේශය පැමිණීම සිද්ධ වෙනවා. බ්‍රාහ්මන් සිර झुकाकर सम्राट की जय हो. දැන් ඔන්න බ්‍රාහ්මණය ඇවිල්ලා දැන් රජතුමා ඉස්සරහට ආපුවාම මොකද කරන්නේ? සාමාන්‍යයෙන් වැසියෙක් ආපුවාම රජතුමාට ආචාර කරනවා. මේ විදිහටම මේ බ්‍රාහ්මණයාත් රජතුමාගේ ඉදිරියේ හිස නවලා सम्राट की जय हो ඒ කියන්නේ අධිරාජ්‍යයට ජය වේවා කියලා කියනවා. युधिष्ठिर ඒ කියන්නේ රජතුමා हाथ जोड़कर मेरा प्रणाम स्वीकार करे. ඔන්න දැන් රජතුමා අත් දෙක එකතු කරලා කියනවා मेरा प्रणाम මාගේ ආචාර්ය ස්වීකාර කරේ. මාගේ ආචාර්ය පිළිගන්න කියලා කියනවා. ब्राह्मण सम्राट आप धर्मराज है और धर्म में आस्था होने के कारण ही मैं आपकी सेवा में उपस्थित हुआ हूँ. ඔන්න දැන් මේ බ්‍රාහ්මණයා රජතුමාට කියනවා සම්රාට් අධිරාජ්‍යනි ඔබ වහන්සේ ධර්මරාජ है ඒ කියන්නේ ධාර්මික රජ කෙනෙක්. और සහ ධර්ම में आस्था ඒ කියන්නේ ධර්මයට ඇති භක්තිය එහෙම නැත්නම් ධර්මයට ඇති විශ්වාසය होने के कारण ඇති විශ්වාසය නිසාවෙන් එහෙම නැත්නම් භක්තිය නිසාවෙන් මම आपकी सेवा में ඒ කියන්නේ ඔබෙන් සේවාවක් බලාපොරොත්තුවෙන් උපස්ථිත हुआ हूँ. ඔබෙන් සේවාවක් ලබා ගැනීමට පෙනී සිටිනවා කියලා මේ බ්‍රාහ්මණයා කියනවා. බ්‍රාහ්මණයා රජතුමා ගාවට ආවේ ඔහු විශ්වාස කරනවා මේ युधिष्ठिर කියන
රජතුමා එහෙම නැත්නම් අධිරාජයා ධාර්මික විදිහට රට පාලනය කරන රජ කෙනෙක් කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ බ්‍රාහ්මණයා මේ රජතුමාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඔහුගෙන් සේවාවක් බලාපොරොත්තු වෙන්න. इस अनुचित समय में आने के लिए आप मुझे क्षमा करें. බ්‍රාහ්මණයා කියනවා इस अनुचित समय में උචිත නැති වෙලාවේ ආනේ के लिए ඒ කියන්නේ මේ සුදුසු නැති අවස්ථාවේ පැමිණියාට आप मुझे क्षमा करें. ඔබ මට කමා කරන්න කියලා කියනවා. මේ සුදුසු නැති අවස්ථාවේ ආවට ඒ කියන්නේ දැන් මේ මහා රෑනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට අනුකම්පා කරන්න මට කමා කරන්න කියලා කියනවා. ඊට පස්සේ මේ අත්‍යන්ත දීන් බ්‍රාහ්මණ හු මම ගොඩාක් දීන් කියලා කියන්නේ දිලිඳු ब्राह्मण हूँ मम गोडाक दिलिंदु ब्राह्मण केने विगत सम्राट दुर्योधन के अत्याचारों से मेरा परिवार कभी सुखी नहीं रह सका. विगत ඒ කියන්නේ පහුගිය සම්රාට් අධිරාජ්‍යයා දුර්යෝධන ඒ කියන්නේ හිටපු අධිරාජ්‍යයා දුර්යෝධනගේ අත්‍යාචාර අකටයුතුකම් එහෙම නැත්නම් දුෂ්ටකම් සේ मेरा परिवार ඒ අකටයුතුකම් වලින් මගේ පවුල කවදාවත් සුඛී नहीं रह सका සතුටින් ඉන්න පුළුවන් උනේ නැහැ. හිටපු අධිරාජ්‍යයාගේ අකටයුතුකම් නිසා මේ ब्राह्मणයාගේ पौलට सतुटिन इन्न පුළුවන් කමක් තිබ්බේ නැහැ. आपके सम्राट होने पर हमारी दशा सुधरेगी इसका विश्वास है, किंतु वर्तमान संकट से मुक्ति पाने में मैं इस समय असमर्थ हो रहा हूँ. आपके सम्राट होने पर एक यानी ඔබ අධිරාජ්‍යාවීමෙන් हमारी दशा सुधरेगी एक यानी අපේ කාලය හොඳ වේවි. එහෙම නැත්නම් අපේ කාලය යහපත් වේවි. किंतु නමුත් වර්තමාන සංකට් මේ වර්තමානයේ මුහුණ පාන ගැටලුව මුක්ති පානේ මේ ඒ කියන්නේ මේ වර්තමානයේ තියෙන ගැටලුවෙන් මුක්ති පාන ඒ කියන්නේ නිදහස් වීමට මම इस समय මේ වෙලාවේ අසමර්ථ हो रहा हूँ මම අසාර්ථක වෙනවා. එහෙම නැත්නම් හැකියාවක් නැහැ. දැන් මේ බ්‍රාහ්මණයා කියනවා රජතුමාට රජතුමනි ඔබතුමා මේ අධිරාජ්‍යයා වුණෙන් පස්සේ අපේ තත්වය යහපත් වේවි කියලා හිතනවා විශ්වාස කරනවා. නමුත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයෙන් ගැටලුවෙන් නිදහස් වීමට මට හැකියාවක් නැහැ. युधिष्ठिर आपके सामने इस समय कौन सा संकट है ब्राह्मण देव. ඊට පස්සේ රජතුමා මේ බ්‍රාහ්මණතුමාගෙන් අහනවා आपके सामने इस समय कौन सा संकट है මේ වෙලාවේ ඔබතුමාට තියෙන ගැටලුව එහෙම නැත්නම් ප්‍රශ්නය මොකද්ද බ්‍රාහ්මණතුමනි කියලා මේ රජතුමා අහනවා. ब्राह्मण सम्राट मेरी कन्या विवाह योग हो गई है. ब्राह्मण කියනවා सम्राट अधिराज्या मेरी कन्या මාගේ දියණිය විවාහ ඒ කියන්නේ විවාහයට යෝග්‍ය හෝ ගई है. දැන් ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි කන්‍යා කියලා අපි සිංහලෙන් කියන්නේ නම් කන්‍යාවටනේ. හැබැයි මෙතනදී කන්‍යා කියලා කියන්නේ දුව කියන අර්ථයෙන්. එතකොට බ්‍රාහ්මණතුමා රජතුමාට කියනවා අධිරාජ්‍යනි මගේ දියණිය විවාහයට සුදුසු වෙලා ඉන්නවා. मैंने उसका विवाह स्थिर कर लिया है. මම ඇයගේ විවාහය ස්ථීර කරා. එහෙම නැත්නම් තීන්දුව කරා. දැන් බ්‍රාහ්මණතුමා රජතුමාට කියනවා මගේ දියණිය ඇය දැන් විවාහයට සුදුසුයි. ඒක නිසා මම ඇයගේ විවාහය තීන්දුව කරා කියලා. किंतु इस विवाह के लिए 5 सहस्र स्वर्ण मुद्राएं चाहिए. किंतु नमुन इस विवाह के लिए මේ විවාහය සඳහා 5 सहस्र स्वर्ण मुद्राएं ඒ කියන්නේ කහවණු 5000ක් ඒ කියන්නේ රන් කාසි 5000ක් चाहिए අවශ්‍යයි. මොකද දැන් කියන්නේ විවාහය නම් තීන්දුව කරා ඒ වුණාට මේ විවාහය සඳහා කහවණු 5000ක් අවශ්‍යයි කියලා කියනවා. मैं किसी भी प्रकार इतने धन का प्रबंध नहीं कर सकता. මම किसी भी प्रकार මොන ආකාරයටවත්
එහෙම නැත්නම් මොන විදිහටවත් इतने धन का මෙච්චර ධනයක් ප්‍රබන්ධ नहीं कर सकता. සූදානම් කරන්න බෑ. මේ බ්‍රාහ්මණතුමා කියනවා මට කිසිම විදිහකට මෙච්චර ධනයක් නම් මේ සූදානම් කරගන්න බෑ. එහෙම නැත්නම් ලෑස්ති කරගන්න බෑ. रात दिन मुझे इसी की चिंता रहती है. रात दिन रात दवल मुझे मत इसी की चिंता रहती है. मैं लताविल्ल तमाई दियन्ने. क्या आपकी कृपा से इतना द्रव्य प्राप्त हो सकता है? आपकी कृपा से ඔබගේ කරුණාවෙන් इतना द्रव्य මේ තරම් අවශ්‍ය දේවල් එහෙනම් මේ තරම් දේවල් प्राप्त हो सकता है ලැබේවිද? දැන් බ්‍රාහ්මණතුමා අහන්නේ ඔබ වහන්සේගේ කරුණාවෙන් මට මේ සියල්ල ලැබේවිද කියලා. क्या आपकी उदारता से मेरा संकट दूर हो सकेगा? දැන් බ්‍රාහ්මණතුමා අහනවා ඔබේ උදාරත්වයෙන් मेरा संकट මගේ විපත दूर हो सकेगा දුරු වේවිද? දැන් රජතුමාගෙන් අහනවා ඔබ වහන්සේගේ මේ උදාරත්වය නිසා මගේ මේ කරදරය නැති වෙයිද? ඒ කියන්නේ මොකද්ද? දැන් බ්‍රාහ්මණතුමා අහනවා මට මේ සල්ලි හොයාගන්න මේ කහවණු හොයාගන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ඔබ වහන්සේ ගාවට ආවේ. ඉතින් ඔබ වහන්සේට පුළුවන් වෙයිද මට මේ කහවණු දීලා මගේ මේ ප්‍රශ්නේ මාව මුදවා ගන්න කියලා මේ බ්‍රාහ්මණතුමා මේ අධිරාජයාගෙන් අහනවා. युधिष्ठिर आवश्यक हो सकेगा किंतु इस समय तक आप कहाँ थे? आप ये दान इस समय मांग रहे हैं जबकि सभा विसर्जित हो गई है. දැන් ඔන්න රජතුමා කියනවා අධිරාජයා කියනවා අවශ්‍ය हो सकेगा අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා නොවැරදීම සිද්ධ වෙනවා. किंतु නමුත් इस समय මේ වෙලාවේ තක් මේ වෙලාව වෙනකම් आप कहाँ थे? නමුත් ඔබ මේ වෙලාව වෙනකම් කොහෙද හිටියේ? आप ये दान इस समय मांग रहे हैं. ඔබ මේ ධනය මේ වෙලාවේ තමයි ඉල්ලන්නේ. जबकि सभा विसर्जित हो गई है. මේ මොන වෙලාවේද ඉල්ලන්නේ? සභාව විසිර ගිය වෙලාවේ. දැන් රජතුමා කියනවා නොවැරදීම ඔබට ඔබේ ඒ අවශ්‍ය දේ ලැබෙනවා. නමුත් ඔබ මේ ධනය ඉල්ලන්නේ මේ සභාව විසිර ගිහිල්ලා තියෙන වෙලාවක කියලා මේ ब्राह्मण तुम्हारा කියනවා. कोष्ठाध्यक्ष अपने घर चला गया है इसलिए मैं इस समय कोई दान देने में असमर्थ हूँ. आप कल प्रातः आने का कष्ट करें. कोष्ठाध्यक्ष ඒ කියන්නේ භාණ්ඩාගාරික. अपने घर තමන්ගේ ගෙදර चला गया है. තමන්ගේ ගෙදර ගිහිල්ලා තියෙනවා. इसलिए ඒ නිසා මම इस समय මේ වෙලාවේ कोई කිසිම दान देने में असमर्थ हूँ. කිසිම පරිත්‍යාගයක් කිරීමට අසමර්ථ හැකියාවක් නැහැ. आप ඔබ කල් හෙට ප්‍රාතः ප්‍රාතः කියලා කියන්නේ උදේ. ඒ කියන්නේ ඔබ හෙට උදේ ආනේ එන්න කෂ්ට කරේ. කෂ්ට කරේ කියන්නේ එන්න කරදර වෙන්න කියලා. එහි අර්ථය තමයි ඔබ හෙට උදේට එන්න කියලා කියනවා. දැන් භාණ්ඩාගාරිකතුමා ගෙදර ගිහිල්ලා ඒ නිසා මට කිසිම පරිත්‍යාගයක් කරන්න බෑ. ඔබ හෙට උදේට එන්න කියලා මේ අධිරාජ්‍යා බ්‍රාහ්මණතුමාට කියනවා. ब्राह्मण आप धन्य है सम्राट किंतु ये धन मुझे आज रात ही चाहिए क्योंकि कन्या के विवाह का लग्न आज अर्धरात्रि में है और उसी समय मुझे इस धन की आवश्यकता होगी. आप धन्य है सम्राट. कृतज्ञ अधिराजनी किंतु नमुन यह धन में धनय मुझे आज रात ही मट अदरैम चाहिए आवश्यයි. මට මේ ධනය අදරාම අවශ්‍යයි. क्योंकि මොකද කන්‍යා के विवाह දියණියගේ විවාහය කාල ලග්න ලග්නයට අපි නැකත කියමුකෝ සිංහලෙන්. නැකත आज धर्म अर्धरात्रि में අද රෑ अर्धरात्रिයේදී තියෙනවා. और सह उसी समय ඒ වෙලාවේ मुझे මට इस धन की මෙම ධනය आवश्यकता होगी. आवश्यकता කියන්නේ අවශ්‍ය වේවි. දැන් රජතුමා කියනවානේ මම ඔබට අවශ්‍ය ඒ ධනය ලබා දෙන්නම් හෙට එන්න කියලා. එතකොට මේ බ්‍රාහ්මණ කියනවා මේ මම
කෘතඥ වෙනවා රජතුමනි. ඒ වුණාට මට මේ ධනය ඕනේ මේ අද රැට. මොකද අද රෑ තමයි මගේ දියණියගේ ඒ නැකත තියෙන්නේ. එතකොට මධ්‍යම රාත්‍රියේ විවාහය සිද්ධ වෙන්නේ. මට මේ ඒ වෙලාවට මේ ධනය අවශ්‍ය වෙයි කියලා බ්‍රාහ්මන් රජතුමාට කියනවා. युधिष्ठिर, आप मेरी परीक्षा ले रहे हैं ब्राह्मण देवता। जब मैंने दान देने की घोषणा कर दी तो दान आपको अवश्य मिलेगा, किंतु राजकीय नियमों के अनुसार ही राज्य संपत्ति का व्यय होना चाहिए, जिसका लेखा जोखा कोषाध्यक्ष के पास रहता है और कोषाध्यक्ष इस समय नहीं है. युधिष्ठिर කියනවා, ඒ කියන්නේ රජතුමා කියනවා, आप ඔබ मेरी परीक्षा ले रहे हैं. ඒ කියන්නේ ඔබ මාව පරීක්ෂා කරනවද ब्राह्मण देवता. ब्राह्मण देवता, ඔබ මාව परीक्षा करनवद. जब मैंने दान देने की घोषणा कर दी, මම ඔබට ධනය ලබා දෙන්න කියලා පැවසුවා. तो दान आपको अवश्य मिलेगा. ඒ කියන්නේ ධනය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙවි. किंतु නමුත් राज नियमों राजनीति के अनुसार राजनीति वलට අනුව राज्य संपत्ति राज्य දේපල व्यय होना चाहिए. වැයක් එහෙම නැත්නම් වැය කිරීමක් තිබිය යුතුයි. इसका लेखा जोखा ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය ලිය කියවිලි कोषाध्यक्ष भांडागारिक के पास रहता है. भांडागारिक गाव තමයි තියෙන්නේ. और सह कोषाध्यक्ष भांडागारिक इस समय මේ වෙලාවේ नहीं है නැහැ. ඔන්න රජතුමා කියනවා, බ්‍රාහ්මණ දේවතාව ඔබ මාව පරීක්ෂා කරනවාද? දැන් මම ඔබට මේ ධනය ලබා දෙන්න කියලා කිව්වා. ඉතින් මේ ධනය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙවි. රාජ්‍ය රීති වලට අනුව රාජ්‍ය දේපළවල ඒ වැය වෙන විදිහ තියෙන්න ඕනේ. කොහෙන්ද මේ දේවල් අඩු වුනේ කියලා ඒවා සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඒවා සඳහන් කරන ලිපි ලේඛන තියෙන්නේ භාණ්ඩාගාරික ගාව. ඉතින් මේ වෙලාවේ භාණ්ඩාගාරික නැහැ කියලා මේ රජතුමා ब्राह्मणට පැහැදිලි කරනවා. ब्राह्मण, तब कल दान प्राप्त करने का मुझे कोई लाभ नहीं है. यदि इसी समय दान मिल जाता तो शुभ मुहूर्त में मेरे संकल्प की पूर्ति हो जाती. ब्राह्मण, එතකොට ब्राह्मण කියනවා, तब එහෙනම් कल धन प्राप्त करने ඒ කියන්නේ හෙට මේ ධනය ලබා ගැනීමෙන් मुझे कोई लाभ नहीं है. මට කිසිම ප්‍රයෝජනයක් නැහැ. यदि इसी समय दान मिल जाता මේ වෙලාවේ මේ ධනය හම්බ වුණොත් शुभ मुहूर्त ඒ සුබ මොහොතේදී मेरे संकल्प ඒ කියන්නේ මම හිතපු දේ මගේ අදිෂ්ඨානය पूर्ति हो जाती संपूर्ण वेवी. ඒ කියන්නේ බ්‍රාහ්මණ කියනවා, මට මේ වෙලාවේ ධනය ලැබුණොත් තමයි මගේ ඒ කාර්යය මට කරගන්න පුළුවන් වෙන්නේ. මට හෙට ධනය ලැබීමෙන් කිසි වැඩක් නැහැ කියලා. युधिष्ठिर, क्या विवाह का कोई दूसरा लग्न नहीं हो सकता? युधिष्ठिर රජතුමා කියනවා, क्या विवाह का कोई दूसरा लग्न ඒ කියන්නේ විවාහය සඳහා වෙන නැකතක් නැද්ද කියලා අහනවා. ब्राह्मण, आज के बाद 3 वर्ष तक विवाह का कोई लग्न नहीं है. आज के बाद අදින් පස්සේ 3 वर्ष तक වසර 3ක් වෙනකන් විවාහය සඳහා कोई लग्न नहीं है. කියන්නේ කිසිම නැකතක් නැහැ. අද ඉඳලා අවුරුදු 3ක් යනකන් කියලා ब्राह्मण රජතුමාට කියනවා. इसलिए जब मैं सब ओर से धन संग्रह करने का प्रयत्न करके हार गया तो आपकी शरण में आया हूँ. इसलिए එම නිසා जब मैं सब और මම සෑම දෙසින්ම ඒ කියන්නේ සෑම ආකාරයටම धन संग्रह करने का ඒ කියන්නේ ධනය රැස් කිරීමේ ප්‍රයත්න කරके ඒ කියන්නේ උත්සාහ කරලා हार गया පෙරදුනා. ඒ කියන්නේ ඒ නිසා මම සෑම විදියකටම ධනය රැස් කරන්න උත්සාහ කරලා මේ පෙරදිලායි ඉන්නේ. तो එම නිසා आपकी शरण में आया हूँ. ඒ නිසා मैं आपके ඔබගේ සරණ පතාගෙන ආවා. ඔබේ පිහිට පතාගෙන ඇවිල්ලා ඉන්නේ. यदि आज रात मैं आपकी ओर से निराश गया तो मेरा भाग्य मुझे कहाँ ले जाएगा साम्राट मैं कह नहीं सकता. यदि
आज रात අද රෑ मैं आपकी ओर से ඒ කියන්නේ මම ඔබේ දිහාවෙන් निराश गया ඒ කියන්නේ බලාපොරොත්තු සුන් වෙලා ගියොත් मेरा भाग्य මගේ දෛවය मुझे कहाँ ले जाएगा මගේ දෛවය කොහේ රැගෙන යාවිද अधिराज्यनी सम्राट मैं कह नहीं सकता මට කියන්න බෑ අද මම මෙහෙන් මගේ බලාපොරොත්තු සුන් කරගෙන ගියොත් මගේ දෛවය මාව කොහෙට අරගෙන යයිද කියලා අධිරාජනි මට කියන්න බෑ කියලා මේ බ්‍රාහ්මණයා රජතුමාට කියනවා. युधिष्ठिर तो आपको बहुत पहले मेरे पास आना चाहिए था. ඔන්න රජතුමා එතකොට කියනවා तो එහෙනම් आपको बहुत पहले ඔබට ගොඩක් කලින් मेरे पास මගේ ළඟට ආනා चाहिए था එන්න තිබ්බේ. එහෙනම් ගොඩක් කලින් තමයි ඔබට මගේ ළඟට එන්න තිබ්බේ කියලා ඔන්න අධිරාජයා කියනවා. එතකොට බ්‍රාහ්මන් කියනවා मैं नहीं आ सका सम्राट ये मेरा दुर्भाग्य है. දැන් රජතුමා කියනවානේ ඔබට මගේ ගාවට කලින් තමයි එන්න තිබ්බේ කියලා. එතකොට ඔන්න බ්‍රාහ්මන් කියනවා මට මේ नहीं आ सका सम्राट මට එන්න පුළුවන්කමක් උනේ නෑ රජතුමනි. ये मेरा दुर्भाग्य है ඒ මගේ අවාසනාව කියලා මේ බ්‍රාහ්මණ රජතුමාට කියනවා. आज का लग्न बीत जाने पर मैं कल आपसे दान प्राप्त कर क्या करूँगा आप सुखी रहे मैं चाहता हूँ. आज का लग्न ඒ කියන්නේ අද නැකත बीत जाने पर ගත වීමෙන් පස්සේ ගෙවුනෙන් පස්සේ මම කල් කියන්නේ හෙට आपसे ඔබගෙන් दान මේ ධනය प्राप्त कर ලබාගෙන क्या करूँगा මොනවා කරන්නද आप सुखी रहे ඔබ සතුටින් ඉන්න मैं जाता हूँ මම යනවා. දැන් ඔන්න මේ युधिष्ठिर රජතුමා කියනවානේ භාණ්ඩාගාරික නෑ ඒක නිසා දැන් සල්ලි දෙන්න විදිහක් නෑ හෙට එන්න කියලා දැන් කහවණු ටික ගන්න. නමුත් මේ බ්‍රාහ්මණ එතකොට කියනවා දැන් මගේ ඒ සුබ නැකත තියෙන අද රාට ඒක ගෙවිලා ගියන් පස්සේ ආයක් නැකතක් හම්බ වෙන්නේ අවුරුදු 3කට පස්සේ. ඒක නිසා අද නැකත ගෙවිලා ගියන් පස්සේ මට සල්ලි හෙට ලබා ගත්තා කියලා වැඩක් නෑ. ඒ හින්දා ඔබ සතුටින් ඉන්න මම යනවා කියලා ඔන්න ब्राह्मण යනවා. भीम ब्राह्मण देवता आप बाहर के कक्ष में विश्राम करें आपकी आवश्यकता पूरी हो सकती है. भीम කියන්නේ කවුද? මේ යුධිෂ්ඨිරගේ තව සහෝදරයෙක්. ඔහු තමයි අර මුලින් ඉඳන්ම මේ රජතුමාත් එක්ක රජතුමා සමග කාමරයේ හිටපු සහෝදරයා. ඔන්න ඒ සහෝදරයා කියනවා බ්‍රාහ්මණ දේවතා ब्राह्मणेनी आप ඔබ बाहर මේ එළියේ कक्ष में එළියේ තියෙන කාමරයේ විශ්‍රාම කරන්න. आपकी आवश्यकता ඔබේ අවශ්‍යතාවය पूरी हो सकती ඔබේ අවශ්‍යතාවය ඉටු වේවි කියලා කියනවා. ඔන්න එහෙම කියලා भीम මේ බ්‍රාහ්මණට එළියේ තියෙන කාමරයක ඉන්න කියලා කියනවා. එතකොට බ්‍රාහ්මණ කියනවා जैसी आज्ञा सम्राट की जाय කියලා ඔන්න පිටත් වෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? බ්‍රාහ්මණ කියනවා जैसी आज्ञा ඔබේ යන පරිදි सम्राट की जाय අධිරාජ්‍යයට ජය වේවා කියලා මේ බ්‍රාහ්මණ එළිය කාමරයට පිටත් වෙනවා. ඔන්න මෙතන ඉඳන් තමයි ඔබ සියලු දෙනාම අවධානය යොමු කරන්න ඕනි තැන පාඩමට. හරි. එහෙම කියලා මේ බීම් බ්‍රාහ්මණට කියනවනේ එළිය කාමරේ ඉන්න කියලා. ඊට පස්සේ එහෙම කියලා බීම් යනවා युधिष्ठिर गावट. भैया जब आप ब्राह्मण देवता को दान देने की बात कर रहे हैं तो आप अपनी व्यक्तिगत संपत्ति से या मेरी संपत्ति से उन्हें दान दे दीजिए. भैया अय्या जब आप ब्राह्मण देवता को ඔබ බ්‍රාහ්මණයන්ට दान देने की बात මේ ධනය දීමේ පිළිබඳව बात कर रहे हैं කතා කර ඉන්නවා. तो එහෙනම් अपनी व्यक्तिगत संपत्ति ඒ කියන්නේ ඔබගේ පෞද්ගලික සම්පත් ඒ කියන්නේ පෞද්ගලික ධනය සේයා පෞද්ගලික ධනයෙන් හරි යා එහෙම නැත්නම් मेरी संपत्ति से මගේ සම්පත් වලින් හරි उन्हें दान दे दीजिए ඔහුට
ධනය ලබා දෙන්න. දැන් ඔන්න මේ බිහිම් මොකද කරේ? බිහිම් කිව්ව බ්‍රාහ්මණට ඉස්සරහ කාමරේ ඉන්න කියලා. එහෙම කියලා ඇවිල්ලා ඔන්න යුධිෂ්ඨිරට පැහැදිලි කරනවා. දැන් භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න බැරි. එහෙනම් මේ භාණ්ඩාගාරයෙන් කහවණු දෙන්න විදිහක් නැත්තම් ඔහු කියනවා ඔබේ අපේ දැන් ඔය පෞද්ගලික ධනය තියෙන්නේ. අන්න ඒ වගේ පෞද්ගලික සම්පත් වලින් ඔබේ තියෙන පෞද්ගලික සම්පත් වලින් දෙන්න. එහෙම නැත්නම් මගේ පෞද්ගලික සම්පත් වලින් ඔහුට ඒ අවශ්‍ය මුදල් ලබා දෙන්න කියලා බිහිම් රජතුමාගෙන් ඉල්ලීම් කරනවා. युधिष्ठिर मैं राज्य के नियमों में बाधा नहीं डालता. भीम मैंने कर दान देने की बात तो स्वीकार कर ली है. ඔන්න එතකොට युधिष्ठिर මේ බීම්ට කියනවා මේ රාජ්‍ය के මම රාජ්‍යයේ නියමෝන් මේ ඒ කියන්නේ රාජ්‍යයේ තියෙන නියම වලට නීති වලට බාධා नहीं डालता. මම මේ රාජ්‍යයේ තියෙන නියම ඒ කියන්නේ නීති වලට බාධා කරන්නේ නැහැ. भीम मैंने कल මම විසින් කල් දාන් देने की बात ඒ කියන්නේ හෙට ධනය ලබා දෙන්න හෙට මේ මුදල් ලබා දීම ස්වීකාර කරලී හේ පිළිගත්තා පිළිඅරගෙනයි තියන්නේ. දැන් බීම් කියනවානේ යුධිෂ්ඨිරට තමන්ගේ පෞද්ගලික ධනයෙන් දෙන්න කියලා. එතකොට ඔන්න යුධිෂ්ඨිර කියනවා මම මේ රාජ්‍යයේ තියෙන නියම වලට බාධා කරන්න කැමති නෑ. ඒක නිසා මම හෙට මේ දේ ලබා දෙන්න දැන් පොරොන්දු වෙලායි තියෙන්නේ කියලා කියනවා. इसे अस्वीकार तो नहीं किया है. මොහු එහෙම නැත්නම් මේ බ්‍රාහ්මණයා අස්වීකාර නොපිළිගත්තේ නම් නැහැ. नहीं किया है. ඒ කියන්නේ මේ බ්‍රාහ්මණයාට කිව්වනේ හෙට සල්ලි දෙන්නම් කියලා. හෙට තමයි කහවණු දෙන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ මොහු මේ රජතුමා කියනවා ඔහු නොපිළිගත්තේ නම් නැහැ කියලා. ඔන්න දැන් भीम කියනවා किंतु उन्हें धन की आवश्यकता कल नहीं आज ही है. किंतु නමුත් उन्हें ඔහුට धन की මේ ධනයේ ඇති අවශ්‍යතා ධනයේ ඇති අවශ්‍යතාවය කල් नहीं හෙට නෙවෙයි आज ही है අදටමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් බීම් කියනවා හෙට නෙමෙයි සල්ලි ඕනේ මේ බ්‍රාහ්මණතුමාට මේ මුදල් අවශ්‍යතාවය මේ ධනය අවශ්‍ය වෙන්නේ අදටමයි කියලා කියනවා. क्या मैं अपने खोज से दान दे दूं? ඊට පස්සේ ඔන්න බීම් කියනවා දැන් රජතුමා කියනවනේ මේ බ්‍රාහ්මණයාට හෙට සල්ලි දෙන්නම් කියලා මේ ධනය දෙන්නම් කියලා. නමුත් ඊට පස්සේ බීම් කියනවා එයාට සල්ලි ඕනේ හෙට නෙමෙයි අද. ඒක නිසා क्या मैं अपने कोष ඒ කියන්නේ මගේ භාණ්ඩාගාරයෙන් දාන් දෙදු මේ ධනය බා දෙන්නද කියලා අහනවා. බීම්ට දැන් මෙහි අවශ්‍යතාවය හොඳට වැටහෙනවා. ඒක නිසා බීම් කියනවා මම මගේ භාණ්ඩාගාරයෙන් මේ ධනය ලබා දෙන්නද කියලා බීම් රජතුමාගෙන් අහනවා. युधिष्ठिर किंतु भीम ब्राह्मण देवता ने दान मुझसे मांगा है. එතකොට ඔන්න යුධිෂ්ඨිර කියනවා කින්තු බීම් ඒ වුණාට බීම් බ්‍රාහ්මණ දේවතා මෙම බ්‍රාහ්මණයා විසින් දන් ඒ කියන්නේ ධනය මුත්සේ මාංගාහේ මේ ධනය ඉල්ලුවේ මගෙන් කියලා රජතුමා කියනවා. इसलिए दान मुझे देना चाहिए. इसलिए එම නිසා මේ ධනය मुझे देना चाहिए මට තමයි දෙන්න අවශ්‍ය. එතකොට යුධිෂ්ඨිර කියන්නේ මොකද්ද? යුධිෂ්ඨිර කියනවා බීම් දැන් අහනවා යාගේ පෞද්ගලික භාණ්ඩාගාරයෙන් මම මේ බ්‍රාහ්මණට අවශ්‍ය ධනය ලබා දෙන්නද කියලා. එතකොට යුධිෂ්ඨිර කියනවා නෑ බීම් මේ බ්‍රාහ්මණ ධනය ඉල්ලුවේ මගෙන්. ඒක නිසා මම ධනය ලබා දෙන්න අවශ්‍යයි කියලා ඔන්න රජතුමා කියනවා. साथ ही राज्य का कार्य व्यापार नियम के अनुसार होना चाहिए. साथ ही ඒත් සමගම රාජ්‍යයේ කාර්ය ව්‍යාපාර ඒ කියන්නේ වැඩ කටයුතු ඒ කියන්නේ නීතියට අනුව කරන වැඩ කටයුතු නියමෝන් के अनुसार होना चाहिए. ඒකේ තේරුම තමයි වැඩ කටයුතු නියම ඒ කියන්නේ නීති වලට අනුව සිදුවිය යුතුයි කියලා युधिष्ठिर भीमට කියනවා. भीम टहलते हुए दान देने की घोषणा कल के लिए है. भीम කියනවා टहलते हुए ඒ කියන්නේ සක්මන් කර කර ඔන්න බීම් දැන් කියනවා දාන් දේනේ කී ഘോഷණා ඒ කියන්නේ මේ ධනය ලබා දෙන්න
පොරොන්දු වුණේ කල් කෙලියේ හෙට තමයි මේ ධනය ලබා දෙනවයි කියලා පොරොන්දු වුණේ. क्या ब्राह्मण देवता कल आएंगे? क्या ब्राह्मण देवता මේ බ්‍රාහ්මණයා කල් හෙට ආයෙන්ගේ ඒවිද? දැන් හෙටනේ මේ ධනය දෙන්න පොරොන්දුනේ. ඉතින් දැන් බීම් අහනවා මේ බ්‍රාහ්මන් හෙට ඒවිද කියලා. और क्या सम्राट कल दान दे सकेंगे? और सහ क्या सम्राट कल හෙට दान दे सकेंगे මේ ධනය දෙන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ දැන් බ්‍රාහ්මණ හෙට එයිද? එහෙම නැත්නම් මේ සම්රාට මේ අධිරාජ්‍යයට හෙට ධනය දෙන්න පුළුවන් වෙයිද කියලා බීම් අහනවා. क्या मानव का कल पर अधिकार है? आज कल आज समय की गति पर किसका अधिकार है? क्या मानव का कल ඒ කියන්නේ මනුෂ්‍යයාගේ හෙට पर මත අධිකාර है අයිතියක් තියනවාද? ඒ කියන්නේ මොකද්ද? මනුෂ්‍යයාට හෙට ගැන අයිතියක් තියනවාද? ආජ් අද කල් හෙට ආජ් අද समय की गति කාලයාගේ ගමන पर किसका अधिकार है කාටද අයිතියක් තියෙන්නේ? ඔන්න දැන් බීම් අහනවා මේ මනුෂ්‍යයාට හෙට ගැන අයිතියක් තියනවද කියලා. එතකොට ඔහු හිතනවා ආජ් කල් කියලා හිතලා ඔහු කියනවා මේ කාලයාගේ ගමනට මේ කාලය ගතවීම පිළිබඳව කාට හරි අයිතියක් තියනවද? ඒ කියන්නේ කාලය පිළිබඳව කාටවත් අයිතියක් නැහැනේ. ඒ කියන්නේ කාටවත් ඕනේ කියලා මේ කාලය නවත්තන්න බෑ. කාලය ගත වෙනවා. ඒක නිසා අපි කිසිම කෙනෙක්ට මේ කාලය පිළිබඳව අයිතියක් නැහැ. ඔන්න මම ආයෙත් තව ටිකක් මේ ටික පැහැදිලි කරන්නම්. මොකද උනේ ඔන්න බ්‍රාහ්මණ ඇවිල්ලා මේ රජතුමාගෙන් කහවණු ඉල්ලනවා තමන්ගේ දියණියගේ විවාහය සඳහා. නමුත් මේ රජතුමා කියනවා දැන් ඔන්න භාණ්ඩාගාරික නෑ, ඒක වහලා, ඒක නිසා අද දෙන්න වෙන්නේ නැහැ, හෙට දෙන්නම් කියලා. එතකොට මේ බ්‍රාහ්මණ කියනවා නැකත තියෙන්නේ අද රැට, ඒක නිසා ඔබ වහන්සේ හෙට ධනය දුන්නා කියලා වැඩක් නෑ, මට මේ ධනය අවශ්‍ය අද කියලා මේ බ්‍රාහ්මණ යන්න හදනවා. මේ බ්‍රාහ්මණ යනකොට මේ රජතුමාගේ සහෝදරයා බීම් බ්‍රාහ්මණට කියනවා මේ එළිය කාමරේ ඉන්න කියලා. එළිය කාමරේ ඉන්න කියලා බීම් ඇවිල්ලා රජතුමාට කියනවා රජතුමනි ඔබගේ පෞද්ගලික ධනෙන් හරි මගේ පෞද්ගලික ධනෙන් හරි මේ බ්‍රාහ්මණට ඒ අවශ්‍ය ධනය ලබා දෙන්න. මොකද ඔහුට ධනය අවශ්‍ය වෙන්නේ හෙට නෙමෙයි අද, ඒක නිසා අද දෙන්න කියලා. එවිට රජතුමා කියනවා මට රජයේ තියෙන නීති රීති වලට පිටින් යන්න බෑ, ඒක නිසා දැන් මම ඔහුට කිව්වා හෙට ධනය දෙනවා කියලා, ඒක නිසා මම දෙන්න ඕනි කියලා කියනවා. එතකොට බීම් අහනවා මගේ පෞද්ගලික ධනෙන් මම දෙන්නද කියලා. එතකොට රජතුමා කියනවා ඔබේ පෞද්ගලික මේ භාණ්ඩාගාරයෙන් දෙන්න එපා, මම තමයි ඔහුට ධනය දෙනවා කියලා පොරොන්දු වුණේ, ඒක නිසා මමම ඔහුට ධනය දෙන්න ඕනි කියලා ඔන්න රජතුමා කියනවා. ඊට පස්සේ බීම් ටිකක් කල්පනා කර ඉඳලා කියනවා දැන් ධනය දෙනවා කියලා කිව්වේ හෙට. එතකොට හෙට දැන් මේ බ්‍රාහ්මන් එයිද? එහෙම නැත්නම් රජතුමාට හෙට ධනය දෙන්න පුළුවන් වෙයිද? අපිට හෙට පිළිබඳව කාට හරි අයිතියක් තියනවාද? මේ කාලය ගත වෙන එක පිළිබඳව කාටද අයිතියක් තියෙන්නේ කියලා ඔන්න බීම් දැන් තනියම හිතනවා. පුකාර කර සහදේව කා ප්‍රවේශ. ඒ කියන්නේ මොකද්ද? ඔන්න සහදේව කියලා අඬ ගහනවා. ඊට පස්සේ සහදේව ප්‍රවේශ. ඒ කියන්නේ සහදේව වෙනවා. සහදේව කියන්නේ කවුද? දැන් මේ යුධිෂ්ඨිරගේ සහෝදරයෝ දෙන්නෙක් ගැන කිව්වනේ. එක්කෙනෙක් තමයි බීම්, අනිත් එක්කෙනා තමයි සහදේව. සහදේව තමයි මේ බ්‍රාහ්මන් පිළිබඳව රජතුමාට ඇවිල්ලා කිව්වේ. ඉතින් ඔන්න මේ බීම් දැන් ඔන්න සහදේවට කතා කරනවා. සහදේව ආග්‍යා බහියා. දැන් ඔන්න සහදේව ඇවිල්ලා බීම්ට කියනවා ආග්‍යා බහියා. ඒ කියන්නේ මොකද්ද? අවසරයි අයියා. भीम सहदेव समस्त हस्तिनापुर में इस बात की घोषणा करवा दो कि महाराज युधिष्ठिर ने कल को जीत लिया है. ඔන්න බීම් කියනවා සහදේව
समस्त हस्तिनापुर ඒ කියන්නේ මුළු හස්තිනාපුර ඒ ප්‍රදේශයේම ඉස්බාත් මේ දෙය ගැන ഘോഷණා කරන්න. ඒ කියන්නේ මේ දේ प्रकाश කරන්න. महाराज युधिष्ठिर महाराजा युधिष्ठिर ने कल को जीत लिया. महाराजा युधिष्ठिर කල් හෙට දවස දිනාගත්තා කියලා මුළු හස්තිනාපුර වලම මේ ഘോഷණා කරන්න කියලා भीम सहदेवට කිව්වා. वे कल के स्वामी हैं. ඔහු හෙට දවසේ ස්වාමියා. वे समय के पूर्ण अधिकार है. वे ඔහු සමය කාලයාගේ පූර්ණ අධිකාරය මුළු අයිතියම තියනවා. සහදේව मैं कुछ समझा नहीं भैया. දැන් ඔන්න මේ බීම් කියනවා මෙන්න මෙහෙම කියලා ගිහින් ഘോഷණා කරන්න කියලා කියනවා. මොනවා කියලාද ഘോഷණා කරන්න කියන්නේ? මහරජතුමා හෙට දවස දිනාගත්තා. එතකොට හෙට දවසේ ස්වාමියා තමයි ඔහු. ඊට පස්සේ කාලය පිළිබඳව මුළු අයිතියම ඔහුට තියනවා කියලා දැනුම් දෙන්න කියලා කියනවා. එතකොට සහදේවට දැන් මේ කිසි දෙයක් සහදේව දන්නේ නැහැ. සහදේව කියනවා මේ कुछ समझा नहीं. මට කිසි දෙයක් තේරුනේ නැහැ භයියා කියලා කියනවා. අයියා මට කිසි දෙයක් තේරුන්නේ නැහැ කියලා සහදේව කියනවා. ඊට පස්සේ ඔන්න දැන් මේ සහදේව සහ බීම් කතා කර ඉද්දි युधिष्ठिर කියන්නේ රජතුමා हाँ भीम ऐसी घोषणा का क्या अर्थ है? එතකොට ඔන්න युधिष्ठिर රජතුමා අහනවා ओ भीम ऐसी घोषणा ඒ වගේ දැනුම් දීමක क्या अर्थ है? මොකක්ද අර්ථය? දැන් ඔන්න රජතුමා බීම්ගෙන් අහනවා බීම් ඒ වගේ දැනුම් දීමක මොකක්ද අර්ථය කියලා රජතුමා බීම්ගෙන් අහනවා. දැන් මේ ഘോഷණා කියන වචනෙට අපිට දෙන්න පුළුවන් නිවැරදිම අපේ සිංහල වචනය තමයි නිවේදනය කරා කියලා. එතකොට රජතුමා එතුමාගේ දේවල් හරියට කල්පනා කරලා තීරණයක් ගත්තහම ඒව රජතුමා නිවේදනය කරනවා. ඉතින් මේ නිවේදනය කරපු දේවල් නැවත වෙනස් කරන එක ලේසි නෑ. ඉතින් ඒක නිසා එතුමා වරක් ඒ නිවේදනය කරාම එතුමා විසින් එය ඉෂ්ට කරනවා. ඉතින් මේ ഘോഷණා කියන වචනෙට සුදුසුම සිංහල වචනය තමයි නිවේදනය කරා කියන එක. भीम इसका अर्थ यह है कि ब्राह्मण देवता आपसे आज ही दान पाना चाहते हैं, किंतु आपने उन्हें आज दान न देकर कल देने की बात कही है. එතකොට ඔන්න भीम කියනවා इसका अर्थ यह है. ඒකේ අර්ථය මෙන්න මේක. कि මොකද්ද? ब्राह्मण देवता මේ බ්‍රාහ්මණයා आपसे ඔබගෙන් आज ही අදමයි दान पाना चाहते हैं. මේ ධනය ලබා ගන්න කැමැත්තෙන් ඉන්නේ. किंतु නමුත් आपने ඔබ විසින් उन्हें ඔහුට आज दान न देकर ඔහුට ධනය අද දෙන්නේ නැතුව कल देने की बात कही है. හෙට දෙනවා කියලා කිව්වා. දැන් රජතුමා අහනවා දැන් මොකද්ද මේ ප්‍රකාශයේ අර්ථය කියලා. එතකොට බීම් කියනවා ඒකේ අර්ථය තමයි බ්‍රාහ්මණට මේ ධනය අවශ්‍ය වෙලා තියෙන්නේ අද. ඒ වුණාට ඔබ කිව්වා ඔහුට හෙට දෙන්නම් කියලා. युधिष्ठिर हाँ हाँ उन्हें कल दान आवश्य मिलेगा. එතකොට ඔන්නේ युधिष्ठिर රජතුමා කියනවා हाँ हाँ ओहो उन्हें ඔහුට කල් හෙට दान මේ ධනය आवश्यक मिलेगा अनिवार्यම ලැබේවි. भीम परंतु कल पर किसी का अधिकार नहीं हो सकता. ඔන්න එතකොට බීම් කියනවා නමුත් කල් पर හෙට දවස පිළිබඳව කිසිම කෙනෙක්ගේ අධිකාර नहीं हो सकता. ඒ කියන්නේ මොකද්ද? ඔන්න එතකොට බීම් රජතුමාට පැහැදිලි කරනවා. දැන් රජතුමා කියනවානේ මම එයාට අනිවාර්යයෙන්ම මේ බ්‍රාහ්මණට හෙට ධනය හම්බ වෙයි කියලා කියනවා. ඒ වුණාට බීම් කියනවා ඒ වුණාට හෙට පිළිබඳව කිසිම කෙනෙක්ට අයිතියක් නැති වෙන්න පුළුවන් කියලා भीम කියනවා. महाराज दशरथ ने भी संकल्प ही नहीं घोषणा भी की थी कि वे कल श्री राम का राजाभिषेक करेंगे, किंतु क्या वे श्री राम का राजाभिषेक कर सके? राजा दशरथ
දැන් මේ රාජා දශරථ කියන්නේ කවුද? දැන් ඔන්න මේ අයියලා මල්ලිලාගේ කතා බහේදී දැන් බීම්ට අවශ්‍යයි මේ තමන් කියන දේ රජතුමාට පැහැදිලි කරන්න. ඒ සඳහා ඔන්න බීම් එක උදාහරණයක් ගන්නවා. මේ උදාහරණය මොකද්ද? මේ උදාහරණය ඔහු ගන්නේ ඔබ කවුරුත් අහලා තියෙන රාමායනය කතාවෙන්. එතකොට මේ රාමායනය කතාවේ රාමගේ පියා තමයි දශරථ කියලා කියන්නේ. එතකොට ඔහු කියනවා මහරාජ දශරथ. ඒ කියන්නේ මහරජ දශරथ ने भी මේ මහරජ දශරථුත් සංකල්ප ही नहीं. ඒ කියන්නේ සිතවිල්ලක් පමණක් නෙවෙයි ഘോഷණා भी की නිවේදනයක් කළා. කී මොකද්ද? වේකල් ඔහු හෙට ශ්‍රී රාමගේ राज्याभिषेक මේ රාජ්‍ය අභිෂේකය කරනවා. किंतु नमुत क्या वे श्री राम का राज्याभिषेक कर सके? किंतु नमुन ඔහුට ශ්‍රී රාම්ගේ රාජාභිෂේකය කර සකේ කරන්න පුළුවන් වුණාද? දැන් මේ මොකද්ද කියන්නේ? දැන් ඔන්න බීම් යුධිෂ්ඨිරට පැහැදිලි කරනවා. මොනවද පැහැදිලි කරන්නේ? හෙට පිළිබඳව කාටවත් අයිතියක් නැහැ. ඉතින් ඒකට උදාහරණයක් තමයි මහරජ දශරථුත්. එයා හිතපු දෙයක් නෙමෙයි, එයා හිතේ තියාගෙන හිටපු දෙයක් නෙමෙයි. මෙයා දශරථ රජතුමත් ප්‍රකාශ කරනවා හෙට මම රාම් කුමාරයාගේ මේ රාජාභිෂේකය කරනවා කියලා. නමුත් මොකද වුනේ? අන්තිමට මේ රාජාභිෂේකය කරන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට ඔන්න අපි දැන් හිතනවා මම හෙට පාඩම් කරනවා කියලා. දැන් මේක සිතුවිල්ලක් විතරනේ. මේ සිතුවිල්ලක් හිතේ තියාගෙන හිටියම සමහර විට මේක මේ කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ අපි කටින් කියනවා දෙයක්. කටින් ප්‍රකාශයක් කරනවා. ඔබේ යාළුවෙක්ට කියනවා හරි මම හෙට මේ මගේ පොත හෙට ගෙනල්ලා දෙන්නම් කියලා. ඔන්න ඔබ කටින් කියපු දෙයක්. දැන් මෙන්න මේ වගේ දෙයක් තමයි බීම් කියන්නේ. මේ රාජා දශරථ හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි. මේ ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ ශ්‍රී රාම්ගේ රාජාභිෂේකය කරනවා කියලා. නමුත් ඒකත් කරගන්න බැරි වුණා. ඇයි ඒ කරගන්න බැරි වුණේ? ඇයි ඒ කරගන්න බැරි වුණේ කියලා ඔබ රාමායනය බැලුවා නම් දන්නවා ඇති. ඔබ රාමායනය ගැන දන්නවා නම් ඒ කතාව ගැන දන්නවා නම් ඔබ දන්නවා ඇති. එහෙම දන්නේ නැත්නම් ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් මේ කතාව කියවගෙන යද්දී. ඔන්න ඒ වෙලාවේ මේ युधिष्ठिर उत्तर देනවා हाँ नहीं कर सके क्योंकि कैकेयी से वचनबद्ध हो गए. ඔන්න ඒ වෙලේ युधिष्ठिर කියනවා ඔව් नहीं कर सके ඔව් කරන්න බැරි වුණා. क्योंकि මොකද वचनबद्ध हो गया. वचनबद्ध කියලා කියන්නේ අපි කෙනෙක්ට පොරොන්දුවක් දුන්නොත් ඉස්සර යම් රජ කෙනෙක් තව කෙනෙක්ට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දුවට ඔහු බැඳිලා ඉන්නවා. එතකොට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉෂ්ට කරන්නම සිද්ධ වෙනවා. එතකොට දැන් මොකද්ද වුනේ? මේ දශරථ රජතුමා මේ කේකයි කියන රජතුමාගේ එක් රජිනකට පොරොන්දුවක් දීලා තිබ්බා. ඒක නිසා ඒ පොරොන්දුව රකින්න ඒ වෙලේ රජතුමාට සිද්ධ වෙනවා. ඊට පස්සේ भीम රජතුමාට කියනවා उसी तरह की घटना आपके साथ भी नहीं हो सकती. එතකොට ඔන්න भीम රජතුමාට කියනවා उसी तरह की घटना අන්න ඒ වගේ සිද්ධියක් आपके साथ ඔබත් සමගම नहीं हो सकती. ඒ වගේ සිද්ධියක් ඔබ සමගත් වෙන්න බැරි වෙයිද කියලා ඔන්න भीम රජතුමාගෙන් අහනවා. समय की गति तो ऐसे अनिश्चित है कि कल महाराज दशरथ को एक कोने में डरा रहना पड़ा और श्री राम को 14 वर्ष के लिए वनवास जाना पड़ा. समय की गति ඒ කියන්නේ මේ කාලය ගතවීම ऐसे अनिश्चित है. මේ කාලය ගතවීම ඒ වගේ අනිශ්චිතයි कि कल හෙට महाराज दशरथ को මේ महाराज दशरथ को एक कोने में एक කෙළවරක දරා रहना पड़ा. දරා रहना पड़ा කියන්නේ පැත්තකට වෙලා ඉන්න සිද්ධ වුණා. और सह श्री राम को මේ श्री रामට 14 वर्ष के लिए අවුරුදු 14ක් සඳහා වනවාස जाना पड़ा.
වනවාසයට යන්න සිද්ධ වුණා. දැන් ඔන්න බීම් පැහැදිලි කරනවා මේ කාලය ගතවීම හරිම අනිශ්චිතයි. මොකද වුණේ ඊළඟ දවසේ ඔන්න රාජා දශරත් කිව්වා හෙට මම රාම්ගේ රාජාභිෂේකය කරනවා කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ මොකද වුණේ? ඊළඟ දවසේ වුණේ මේ මහරජ දශරත් කෙලවරකට වෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේ මේ ශ්‍රී රාම්ට අවුරුදු 14කට වනවාසයට යන්න සිද්ධ වුණා. දැන් රාජා දශරත් කලින් දවසේ කිව්වනේ හෙට රාම්ගේ රාජාභිෂේකය කරනවා කියලා. ඉතින් ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ බීම් යුධිෂ්ඨිරට කියන්නේ කාලය පිළිබඳව අපිට කාටවත් විශ්වාස කරන්න බෑ කියලා. यदि मैं दशरथ होता तो कहता राम के राज्याभिषेक के लिए सब लोगों की अनुमति मिली है, इसलिए मैं आज ही श्री राम का राज्याभिषेक करता हूँ. यदि मैं दशरथ होता तो कहता. දැන් ඔන්න බීම් කියනවා මම දශරත් වෙලා හිටියානම් මම කියනවා राम के राज्याभिषेक के लिए. ඒ කියන්නේ රාම්ගේ රාජාභිෂේකය සඳහා सब लोग की अनुमति मिली है. හැම කෙනෙක්ගේම අනුමැති කැමැත්ත ලැබිලා තියෙනවා. इसलिए එම නිසා මම आज ही අදම श्री राम का श्री राम के राज्याभिषेकය करता हूँ කරනවා. දැන් ඔන්න එතකොට බීම් කියනවා මම රාජ දශරත් වෙලා හිටියනම් මම මොකද කරන්නේ? මම එහෙනම් කියනවා මේ රාම්ගේ රාජාභිෂේකය සඳහා හැමෝගෙම අනුමැතිය කැමැත්ත හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා මම අදම මේ රාම්ගේ රාජාභිෂේකය කරනවා කියලා ඔන්න බීම් युधिष्ठिर කිව්වා. तो महाराज, यदि किसी कार्य को करने की घोषणा कल के लिए की जाए तो उसका कोई अर्थ नहीं हो सकता. ඔන්න දැන් බීම් පැහැදිලි කරනවා. तो महाराज එහෙනම් මහරජතුමනි, यदि किसी कार्य यम कार्य करने की घोषणा कल के लिए की जाए හෙට කරන්න කියලා ප්‍රකාශ කළොත් तो उसका कोई अर्थ हो नहीं सकता. यही किसी में अर्थයක් නැහැ. किंतु अपने दान देने की बात कल के लिए कह दी तो मैंने सहदेव से कहा कि घोषणा कर दे कि महाराज युधिष्ठिर का अधिकार कल पर भी है. किंतु नमुत आपने ඔබ दान देने की बात මේ ධනය ලබා දීම පිළිබඳව කල් කේලියේ කැහැදී හෙට කියලා කිව්වා. तो मैंने ඉතින් මම सहदेव से कहा सहदेवට කිව්වා घोषणा कर दे प्रकाश කරන්න කියලා कि महाराज युधिष्ठिर का මේ महाराज युधिष्ठिरට अधिकार कल पर भी है. හෙට දවස පිළිබඳවත් අයිතියක් තියෙනවා කියලා. මොකද්ද උනේ? ඊට පස්සේ युधिष्ठिर කියනවා ඔබ කිව්වේ හෙට තමයි මේ ධනය දෙනවයි කියලා කිව්වේ. ඉතින් මම ඒ හින්දා युधिष्ठिरට කිව්වා මහරජතුමාට හෙට දවස පිළිබඳවත් අයිතියක් තියෙනවයි කියලා මේ ප්‍රකාශ කරන්න කියලා. දැන් युधिष्ठिर මොකද්ද කියන්නේ? युधिष्ठिर කියනවා කවුරු හරි කිව්වොත් හෙට දවසේ දෙයක් පිළිබඳව කිව්වොත් ඒ පිළිබඳව කිසිම අර්ථයක් නැහැ. මොකද කිසිම කෙනෙක්ට හෙට දවස පිළිබඳව අයිතියක් නැහැ. ඒක නිසා යම් කිසි දෙයක් හෙට දවසේ කරනවා කියලා කිව්වොත් ඒ පිළිබඳව කිසිම අයිතියක් නැහැ. ඒ නිසා ඒ හෙට දවස පිළිබඳව අයිතියක් නැති නිසා එහි කිසිම අර්ථයකුත් නැහැ කියලා युधिष्ठिर රජතුමාට කියනවා. ඉතින් දැන් ඔබට තේරෙන්නේ නැති මේ රාම්ගේ කතාව ගත්තේ උදාහරණයක් විදිහට. පාඩම නම් ටිකක් බික් වෙනවා තමයි. ඒ වුණාට මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔන්න රාජා දශරත් මේ දශරත් කියන රජතුමා තමයි මේ රාම්ගේ පියා. එතකොට රාම්ගේ පියා හිතනවා මම හෙට රාම්ව රජු බවට රාජාභිෂේකය කරනවා කියලා. මෙහෙම හිතාගෙන හිටපු රාම්ගේ පියා දැන් ඔන්න කලින් දවසේ දැනුම් දීමක් කරනවා මම හෙට රාම්ගේ රාජාභිෂේකය පවත්වනවායි කියලා. මෙහෙම දැනුම් දීමක් කළාම
ඒ බව දැනගන්නවා රාම්ගේ එක මවක්. ඒ කියන්නේ ඇයගේ නම තමයි කේකයි. එතකොට මේ රාජා දශරථ මේ බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්නවා. එතකොට රාම්ගේ අම්මා තමයි කෞශල්‍යා කියලා කියන්නේ. එතකොට මේ කේකයි කියන්නේ තවත් රාම්ගේ අම්මා නෙමෙයි. නමුත් මේ දශරථ රජතුමාගේ එක් බිරිඳක්. එතකොට මේ බිරිඳ දැනගත්තාම රජතුමා රාම්ව රජ කරන්න යනවා කියලා නෑ කේකයි ඒකට කැමති වුණේ නෑ. කේකයිට අවශ්‍ය වුණා තමන්ගේ පුතාට මේ රජකම ලබා දෙන්න. ඉතින් කේකයි මොකද්ද කිව්වේ? කේකයි දවසක් රජතුමාගෙන් පොරොන්දුවක් අරගෙන තිබ්බා ඇය ඉල්ලන ඕනෑම දෙයක් රජතුමා ඇයට ලබා දෙනවා කියලා. ඉතින් ඇය මොකද කරේ? මේක මතක් කරලා රජතුමාට ගිහිල්ලා ඒ විච්චි පොරොන්දුවට අනුව රජතුමාට කිව්වා මේ රාම්ව අවුරුදු 14කට වනවාසයට යවන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? රාම්ට අවුරුදු 14කට වනවාසයට යන්න සිද්ධ වුණා මේ දශරථ රජතුමා මේ කේකයිට දීලා තිබ්බ පොරොන්දුව හින්දා. ඒ නිසා මේ රජතුමාට රාම්ගේ මේ රාජාභිෂේකය කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි බීම් දැන් යුධිෂ්ඨිරට පැහැදිලි කරන්නේ. බැරි වෙලා හරි මේ දශරථ රජතුමා රාම්ගේ රාජාභිෂේකය හෙට කරනවා කියලා කියන්නේ නැතුව රාම්ගේ රාජාභිෂේකය දශරථ රජතුමා එදාම කිව්වනම් මට අනුමැතිය හම්බ වෙලා තියෙන්නේ මම දැන් රාම්ගේ රාජාභිෂේකය කරනවා කියලා ඒ අභිෂේකය කරා නම් කේකයි මාතාවට මේ රාජාභිෂේකය නවත්තන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දශරථ රජතුමා මොකද කරේ? හෙට කරනවා කියලා කිව්වා. අන්නේ හෙට කරනවා කියපු නිසා තමයි මේ කේකයි කියන මාතාවට මේ රාජාභිෂේකය නවත්වන්න පුළුවන් වුණේ. අන්න ඒ නිසායි බීම් යුධිෂ්ඨිරට කියන්නේ කිසිම දෙයක් හෙට කරනවා කියලා කියන්න එපා. මොකද අපිට හෙට ගැන අයිතියක් නැහැ. එතකොට කවුරු හරි කිව්වොත් හෙට කරනවා කියලා ඒ හෙට කරනවා කියන දේ කිසිම අර්ථයක් නැහැ කියලා මේ බීම් මේ යුධිෂ්ඨිරට තමන්ගේ අයියට පැහැදිලි කරනවා. යුධිෂ්ඨිර "हाँ भीम तुम सच कह रहे हो." ඔන්න දැන් රජතුමාට කතාව පැහැදිලි වුණා. රජතුමා කියනවා "हाँ भीम ओ भीम तुम सच कह रहे हो." ඔයා ඇත්ත තමයි කියන්නේ කියලා ඔන්න රජතුමා කියනවා. श्री राम पर सारी आपदाएं राज्याभिषेक को कल तक टालने की कारण आई. श्री राम पर මේ ශ්‍රී රාම්ට सारी आपदाएं සියලුම විපත් රාජාභිෂේකය මේ රාජාභිෂේකය කල් තක් හෙට දක්වා टालने के कारण කල් දැමීම නිසාවෙන් කල් දැමීම නිසාවෙන් ආවා. මේ लज्जित हूँ भीम මම ලැජ්ජා වෙනවා भीम. इस ब्राह्मण को आज ही दान देना चाहिए था किंतु वो अब कहाँ मिलेगा. මම ලැජ්ජා වෙනවා भीम. इस ब्राह्मण को මේ බ්‍රාහ්මණට आज ही අදම दान देना चाहिए था ධනය ලබා දීමට අවශ්‍ය තිබුණා. किंतु නමුත් वो ඔහු अब कहाँ मिलेगा දැන් කොහේ හම්බ වෙයිද. දැන් ඔන්න යුධිෂ්ඨිරට තේරුණා. ඊට පස්සේ යුධිෂ්ඨිර කියනවා "ඔව් බීම් ඔයා කියන්නේ ඇත්ත තමයි. මේ ශ්‍රී රාම්ගේ රාජාභිෂේකයත් හෙටට කියලා කල් දැම්ම හින්දා තමයි මේ සියලුම විපත් මේ රාම්ට ආවේ. ඒක නිසා මම ලැජ්ජා වෙනවා බීම්. ඒ බ්‍රාහ්මණයාට ඒ ධනය අද තමයි දෙන්න තිබ්බේ. ඒ වුණාට දැන් ඉතින් ඒ බ්‍රාහ්මණ කොහෙන් හම්බ වෙයිද කියලා කියනවා. මොකද කලින් බ්‍රාහ්මණ යුධිෂ්ඨිරට කිව්වනේ රජතුමනි මම යනවා කියලා ගියානේ. දැන් රජතුමා දන්නේ නැහැ බීම් කිව්වා කියලා අර එළිය කාමරයට වෙලා ඉන්න කිව්වා කියලා. දැන් යුධිෂ්ඨිර දන්නේ නැහැ. යුධිෂ්ඨිර හිතනවා දැන් මේ බ්‍රාහ්මණ යන්නම ගිහිල්ලා කියලා. එතකොට भीम කියනවා मैंने उसे बाहरी कक्ष में रुकने को कह दिया. මම ඔහුට එළිය කාමරේ නවතින්න කියලා කිව්වා කියලා भीम කියනවා. ආග්‍යා හෝතෝ බුලාලු අවසර දෙනවා නම් කැඳවන්නද කියලා ඔන්න भीम යුධිෂ්ඨිරගෙන් අහනවා. युधिष्ठिर हाँ उन्हें बुलाओ. ඔන්න එතකොට රජතුමා युधिष्ठिर කියනවා हाँ उन्हें बुलाओ ඔහුව කැඳවන්න කියලා. भीम सहदेव उस ब्राह्मण को यहाँ ले आओ.
ඔන්න එතකොට බීම් අනිත් සහෝදරයා සහදේව් තමයි මුලින්ම මේ කාමරයට ඇවිල්ලා මේ බ්‍රාහ්මණ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා රජතුමාට කිව්වේ. ඒ සහෝදරයාට බීම් කියනවා උස් බ්‍රාහ්මණ කෝ යහා බුලාවෝ, ඒ බ්‍රාහ්මණයා මෙහි කැඳවන්න කියලා. එතකොට සහදේව් කියනවා ජේසී ආග්‍යා. ඔන්න සහදේව් කියනවා ඔබේ ආඥාවට අනුව. එහෙම කියලා මේ සහදේව් පිටත් වෙනවා. බ්‍රාහ්මණ දේවතා का प्रवेश. ඔන්න ඊට පස්සේ බ්‍රාහ්මණ දේවතා එනවා. युधिष्ठिर आइए ब्राह्मण देवता, अपने 5 सहस्र स्वर्ण मुद्रा के दान की बात कही थी ना. ඔන්න युधिष्ठिर රහනවා ඔන්න පැමිණෙන්න බ්‍රාහ්මණ දේවතා आपने ඔබ විසින් 5 සහස්ර ස්වර්ණ මුද්‍රා, ඒ කියන්නේ රන් කහවණු 5000ක් के दान की बात की, ධනය පිළිබඳව කතා කරා නේද කියලා ඔන්න युधिष्ठिर में ब्राह्मणගෙන් අහනවා. ब्राह्मण हाँ महाराज, किंतु आपने खल प्रदान करने का आश्वासन दिया है. हाँ महाराज, ओ महाराजතුමනි, किंतु නමුත් आपने ඔබ खल प्रदान करने, खल ලබා දෙන आश्वासन दिया है. ආශ්වාසන් කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ සනසවනවා කියන එක. ඔබ මට හෙට දෙන්නම් කියලා මාව සනසෙව්වනේ කියලා කියනවා. ඒ කියන්නේ ඔබ මට හෙට දෙනවයි කියලා මට සනසිල්ලක් දුන්නනේ කියලා කියනවා. युधिष्ठिर नहीं, ये श्रद्धा भेंट आज और अभी दे रहा हूँ. नहीं नहीं, यह श्रद्धा भेंट मैं श्रद्धाවෙන් දෙන තෑග්ග आज අද और अभी मैं දැම්ම दे रहा हूँ. මේ දැම්ම දෙනවා. මොකද්ද මේ රජතුමා කියන්නේ? නෑ, මේ ශ්‍රද්ධාවෙන් දෙන තෑග්ග මම අදම මේ වෙලාවෙම දෙනවා කියලා කියනවා. सहदेव कोष्ठाध्यक्ष को सूचना दो कि वो इन ब्राह्मण देवता को 5 सहस्र मुद्राएं अभी भेंट कर दे. සහදේව්ට ඔන්න දැන් युधिष्ठिर සහදේව්ට කියනවා සහදේව් कोष्ठाध्यक्ष, ඒ කියන්නේ භාණ්ඩාගාරිකට සූචනා දෝ, පණිවිඩයක් දෙන්න. කි මොකද්ද? वह इन ब्राह्मण, ඔහු මේ ब्राह्मण देवता, මේ බ්‍රාහ්මණට 5 සහස්ර මුද්‍රායෙන් රන් කහවණු 5000ක් අභි දැන් भेंट कर, ත්‍යාගයක් විදිහට भेंट कर दे, ත්‍යාග දෙන්න කියලා. ඊට පස්සේ රජතුමා ඔන්න සහදේව්ට කියනවා සහදේව් භාණ්ඩාගාරිකට කියන්න කියලා ඔහුට මේ බ්‍රාහ්මණතුමාට කහවණු 5000ක් තෑගි කරන්න කියලා. साथ ही इनकी कन्या को आशीर्वाद के रूप में मेरी ओर से 1 सहस्र स्वर्ण मुद्राएं भी भेंट में दी जाए. ඊට පස්සේ කියනවා साथ ही ඒ සමගම इनकी कन्या को මොහුගේ දියණියට आशीर्वाद के रूप से आशीर्वादයක් විදිහට मेरी ओर से මගෙන් 1 सहस्र स्वर्ण मुद्राएं भी रन कहावनु 10कुत भेंट में दी जाए, त्याग करंड. ब्राह्मण धन्य हो महाराज, आप चिरायु हो, आपकी जय हो, प्रभु आपका मंगल करे. हाथ उठाकर आशीर्वाद देते हुए प्रस्थान. धन्य हो, कृतज्ञ වෙනවා महाराज, महाराजතුමනි, आप चिरायु हो, ඔබ දිගු කල් වැජබේවා. आपकी जय हो, ඔබට ජය වේවා. प्रभु आपका मंगल करे, देवियान ඔබට යහපතක් කරાવી කියලා हाथ उठाकर අත් දෙක උස්සගෙන आशीर्वाद देते हुए आशीर्वाद करමින් प्रस्थान ඔහු නික්ම ගියා. युधिष्ठिर तो भीम हस्तिनापुर के निवासियों से यह कह दो कि कल पर विश्वास न करे. ඔන්න ඊට පස්සේ युधिष्ठिर भीमට කියනවා तो भीम එහෙනම් भीम हस्तिनापुर, මේ हस्तिनापुर වල ඉන්න නිවාසියන්ට කියන්නලු यह कह दो, මේක කියන්න कि
कल पर හෙට පිළිබඳව विश्वास न करे. विश्वास करන්න එපා. उन्हें जो कुछ करना है आज ही करना चाहिए. इसी समय करना चाहिए. उन्हें ओंट जो कुछ करना है යමක් කරන්න තිබේද आज ही करना चाहिए. අදම කරන්න අවශ්‍යයි. इसी समय करना चाहिए. මේ වෙලාවේ කරන්න අවශ්‍යයි. भीम मुस्कुराते हुए हाथ उठाकर हिना वेमिंग अद्दक उस्सगन यह सूचना दे दी जाएगी. मैं පණිවිඩය දෙන්නම්. हस्तिनापुर की साम्राट की जय. हस्तिनापुर වල රජතුමාට ජය වේවා. ඔන්න ඒ වෙලාවේ බීම් අත් දෙක උස්සගෙන කියනවා මේ පණිවිඩය දෙන්නම්. හස්තිනාපුර වල ඉන්න අධිරාජයාට ජය වේවා කියලා බීම් කියනවා. ඊට පස්සේ මේ අපි මේ වෙනකම් බැලුවේ මොකද්ද? මං කිව්වනේ අපි වේදිකා නාට්‍යයක් බැලුවේ කියලා. පර්දා ගිර්දා හේ. ඔන්න මේ තිරය වැහෙනවා. මේ වේදිකා නාට්‍ය රචනා කරලා තියෙන්නේ රාම් කුමාර් වර්මා. මං හිතනවා මේ පාඩම ඔබට වැටහෙන්නේ නැති කියලා. හරි. අපි මේ වගේ සොඳුරු පාඩමකින් නුදුරේදීම හමුවෙමු. ගිහින් එන්නම්. මම සුගන්ධි කුලසිංහ. ආයිබෝවන් නමස්තේ.